හරි ස්ක්‍රූ ෆ්‍රික්ෂන් එක මැඩම් කරපු දෙවෙනි ලෙසන් එක දෙවෙනි පාඩම ස්ක්‍රූ ෆ්‍රික්ෂන්. එතකොට ලෙක්චර් එක මුලදීම ස්ක්‍රූ ෆ්‍රික්ෂන් එකේ සාමාන්‍ය භාවිත දෙක වර්ග ගැන කියලා දෙනවා. ස්ක්‍රූ ඒ කියන්නේ ස්ක්‍රූ භාවිතා වෙන්නේ මොනවටද කියලා. එතකොට ස්ක්‍රූ ජොයින්ට්ස් වලට භාවිතා කරනවා. ඒ කියන්නේ ස්ක්‍රූ පැන වලින් හයි කරන ජොයින්ට් වගේ ස්ක්‍රූ පැන වලින් හයි කරන දේවල්. එතකොට තවත් තියෙනවා ස්ක්‍රූ ඩ්‍රයිව්ස් කියලා. එතකොට ස්ක්‍රූ ඩ්‍රයිව්ස් කියන්නේ ස්ක්‍රූ එක දිගේ ඉස්සරහට පස්සට යවන්න පුළුවන් ඒවා. ඔය 3D printer වල වගේ තියෙනවා මේ ස්ක්‍රූ ඩ්‍රයිව්ස්. අපිට ඉස්සරහට බලන්න පුළුවන්. තව තියෙනවා ස්ක්‍රූ ඩ්‍රයිව්ස් වල වර්ග දෙකක් වගේ තියෙනවා. ස්ක්‍රූ ජැක් ඩ්‍රයිව්ස්. ඒ කියන්නේ ස්ක්‍රූ ජැක් කියලා තියෙනවා කරකවල උස් පල්ලෙහ කරන්න පුළුවන්. අර පොම්ප් උස් පල්ලෙහ කරන ජැක් එක වගේම ස්ක්‍රූ ත්‍රෙඩ් එක භාවිතා කරලා කරකවල මේක උස් පල්ලෙහ කරන්න පුළුවන්. ස්ක්‍රූ ජැක් ඒ වගේ දේවල්. ලීඩ් ස්ක්‍රූ ඉන් ලේත් මැෂින්. ඒ කියන්නේ 3D printer වගේ ගන්න. ස්ක්‍රූ ත්‍රෙඩ් එකක් කපලා ත්‍රෙඩ් එක කපපු බාර් එකක් දිගේ තවත් එකක් ඉස්සරහට පස්සට යවන්න පුළුවන්. මේ ත්‍රෙඩ් එක මෝටරයක් දාලා කරකවල මේක ඉස්සරහට පස්සට යවන්න පුළුවන්. ලීඩ් ස්ක්‍රූ කියන්නේ ඒකටයි. ඒ ස්ක්‍රූ ත්‍රෙඩ් එක හින්දා තමයි මේ ඉස්සරහට පස්සට යවෙන්නේ. එතකොට ඒ වගේ දේවල් වලට තව භාවිත වෙන්නේ නිකම් ස්ක්‍රූ පැන වලින් හයි කරනවා වගේ ඒවා. එතකොට නැත්නම් ස්ක්‍රූ ඩ්‍රයිව්ස් වලින් අපිට මොකක් හරි චලිතයකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකත් කොටස් දෙකක් තියෙන මේ විදිහට ජැක් වලට උස්සන්න පල්ලෙහ කරන්න වගේ. ඒත් එක්කම මේ විදිහට 3D printer ලේත් මැෂින් වල වගේ ඉස්සරහට පස්සට යවන්න පුළුවන් ඒවා. මේ වල වාසිය තමයි මේ ස්ක්‍රූ ත්‍රෙඩ් එක හින්දා. ස්ක්‍රූ ත්‍රෙඩ් එක හින්දා මේක හොඳ සියුම් ඉස්සරහට පස්සට යවන්න පුළුවන්. අපිට අර අනීක්ෂ වල තිබ්බා මේ ස්ක්‍රූ ත්‍රෙඩ් එක උස්සන්න පල්ලෙහ කරන්න වගේ. එතකොට කාච දුර සීරු මාරු කරන්න මේ ස්ක්‍රූ ත්‍රෙඩ් එක තමයි තියෙන්නේ. කූරක් දිගේ චලනය වෙන එක. එතකොට ස්ක්‍රූ ත්‍රෙඩ් එක භාවිතා වෙන්නේ මේ වගේ දේවල් වලට. ඇන වලටත් භාවිතා වෙනවා. ඊට පස්සේ යනවා basic geometry of helical screw threads. මූලික ජ්‍යාමිතික හැඩ. ඒ කියන්නේ thread එක කොහොමද තියෙන්නේ කියන්නේ. එතකොට මුලින්ම වර්ග දෙකක් විදිහට පෙන්නනවා internal thread, external thread. ඒ කියන්නේ thread එක කපලා තියෙන විදිහ. දැන් අනේක වගේ ගත්තොත් thread එක එළියේ කපලා තියෙන්නේ. අනේ මේ විදිහට තියෙද්දි එළියෙන් thread එක කපලා තියෙනවා. එතකොට මේකට හයි කරන බෝල්ට් එක නට් බෝල්ට් මාරු වෙනවද මන්ද ඒක බෝල්ට් එකේ ඇතුලෙන් thread එක කපලා තියෙන්නේ. ඒක හරස් කර ගත්තොත් මෙහෙම ඇතුලෙන් thread එක කපලා තියෙනවා. එතකොට internal thread කියන්නේ thread on the inside of the member. ඒ සලකලා බලන කොටසේ ඇතුළත thread එක කපලා තියෙන්නේ. මේ විදිහට ඇනේ පිටින් කපලා තියෙන එක තමයි external thread. Thread on the outside of the member. අපිට ඉස්සරහටම පාඩුවේ අන්තිමට හම්බ වෙනවා එක ඇප්ලිකේෂන් එක මේ screw thread වල අනිත් part 2 එකේ differential screw jack කියලා. ඒකෙදි මේ විදිහට එළියේ screw thread එක තියෙනවා එක කෑල්ලක. ඒක පල්ලෙහාටම
පල් ඒ ස්ක්‍රූ ත්‍රෙඩ් එකේ තියෙන මාර්ග පල්ලෙහාටම යනවා. මේ විදිහට ත්‍රෙඩ් එක තියෙනවා. එතකොට මේ වටේ තියෙන කෑල්ලෙත් ඇතුළෙත් ත්‍රෙඩ් එකක් තියෙනවා. ආයේ එළියෙත් ත්‍රෙඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට ගත්තොත් එළියෙත් තියෙන ත්‍රෙඩ් එක කපලා එළියෙත් ත්‍රෙඩ් එක කපලා තියෙනවා. ඇතුළෙත් ත්‍රෙඩ් එකක් කපලා තියෙනවා. මේ ඩිෆරෙන්ෂියල් ස්ක්‍රූ ජැක් කියන්නේ ඒකයි. ඒකේ හදලා තියෙන විදිය. එතකොට මේ වටේක විතරයි කරකවන්න ඕන. මේක වැඩිපුර උඩ පල්ලෙ හැවන්න පුළුවන්. එතකොට ඒ විදිහට එක එක හැඩවලට කපලා අපිට ප්‍රයෝජනන්තයට ගන්න පුළුවන් කියලා කියනවා මේ ස්ක්‍රූ ත්‍රෙඩ් එක. එතකොට එක්ස්ටර්නල් ත්‍රෙඩ් ඉන්ටර්නල් ත්‍රෙඩ් ගැන කියන තියෙන ටික ඉන්ටර්නල් නම් ඇතුළේ ත්‍රෙඩ් එක තියෙනවා එක්ස්ටර්නල් නම් එළියේ ත්‍රෙඩ් එක තියෙනවා. මේ විදිහට එන එක ඔය ගත්තොත් එළියේ ත්‍රෙඩ් එක තියෙන්නේ. එතකොට මේ ත්‍රෙඩ් ස්ක්‍රූ ත්‍රෙඩ් එකේ ඩයමීටර් තුනක් ගැන කතා කරනවා. එකක් තමයි මේජර් ඩයමීටර්, අනිත් එක පිච් ඩයමීටර්, අනිත් එක මයිනර් ඩයමීටර්. මේ ඇඳලා පෙන්නලා තියෙන්නේ ස්ක්‍රූ දැත්ත ස්ක්‍රූ ත්‍රෙඩ් එක. ත්‍රෙඩ් තුනක් ඇඳලා පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ එනේ ගත්තොත් මේ විදිහට අනිත් පැත්තේ තියෙන මේ විදිහට දැති තුන. මේ අනේ හිස කියලා හිතමු. එතකොට මේ ත්‍රෙඩ් එක උඩටම තියෙන ඩයමීටර් එක. ඒ කියන්නේ අනිත් පැත්තට අඳොත් මෙහෙම තියෙනවනේ අනිත් පැත්තේ ත්‍රෙඩ් තුන. මේ මුදුනයි අනිත් පැත්තේ මුදුනයි අතර තියෙන දුර තමයි මේජර් ඩයමීටර් කියන්නේ. ඩයමීටර් කියන්නේ විස්කම්බයනේ. එක පැත්තක ඉඳන් අනිත් පැත්තටම තියෙන විස්කම්බය. ඒතකොට මේ මුදුන් දෙකක් අතර තියෙන විස්කම්බය තමයි මේජර් ඩයමීටර්. හරියට ඉඳන් ගත්තොත් ඒකෙන් භාගයක් අරය. එතකොට දැන් විස්කම්බය ගැන කියන ඉඳන් මුදුන් දෙකක් අතර දුර දෙපැත්තම. පිච් ඩයමීටර් ඊට පස්සේ තියෙනවා මයිනර් ඩයමීටර්. ඒ කියන්නේ මේ පහළම යටම ඒ ලක්ෂ දෙකක් අතර ඩයමීටර් එක තමයි මයිනර් ඩයමීටර්. එතකොට මේජර් කියන්නේ ලොකුම එක. මේ උඩම මුදුනට කියනවා ක්‍රෙස්ට් කියලා. මෙතන පහළහැටම කියන්නේ රූට්. ආරකුණ තියෙන්නේ රූට් කියලා කියනවා පහළහැටම. එතකොට මේ ක්‍රෙස්ට් දෙකක් අතර තමයි මේජර් ඩයමීටර් කියන්නේ. දැන් මේ ස්ක්‍රූ එකේ බැලුවොත් මෙතනයි මෙතනයි ඒ දෙක තමයි මේජර් ඩයමීටර් එක. මයිනර් ඩයමීටර් තියෙන්නේ මේ විදිහට රූට් දෙකක් අතර. යටම ත්‍රෙඩ් එකේ යටම හරි මේ ඩයමීටර් එක තමයි මයිනර් ඩයමීටර් එක. මේක ගත්තොත් මේ විදිහට යටම හරි ත්‍රෙඩ් එකේ යටම අතර විස්කම්බ දෙකක් තියෙනවා. විස්කම්බ දෙක විස්කම්බය තමයි මයිනර් ඩයමීටර් කියන්නේ. එතකොට ඒ දෙකම මේ දෙකම අපිට ගණන් වලට වැඩි වමනා වෙන්නේ නැහැ. මොකද දැන් මේ විදිහට ත්‍රෙඩ් එකක් එක්කම වටේ තියෙන බෝල්ට් එකෙත් තව ත්‍රෙඩ් එකක් හවු වෙනවා. දැන් බෝල්ට් එක මෙහෙම තියෙනවා කියලා හිතන්න. මේ විදිහට හයි කරන් බෝල්ට් එකේ ත්‍රෙඩ් එක කැපිලා තියෙන්නේ මේ විදිහට. බෝල්ට් එක ගණක මෙච්චර තියෙනවා. එතකොට ඒකේ ත්‍රෙඩ් එක මේ විදිහට තියෙනවා. මේ ත්‍රෙඩ් වලට සමාන්තරව තියෙනවා මේකේ එකේ තුව. එතකොට ඒකෙත් මේ දෙක මේ විදිහටම සෙට් වෙනවා. මෙතන ක්‍රෙස්ට් එකට
මේක රූට් එක බෝල්ට් එකේ රූට් එක සෙට් වෙනවා. බෝල්ට් එකේ ක්‍රෙස්ට් එක මේක රූට් එකකට සෙට් වෙනවා. එතකොට පේනවනේ හරියටම ලස්සනට මේක මේ ත්‍රෙඩ් එක හයි වෙනවා. එතකොට මේ මැදේන අගයක් වගේ තමයි දෙකටම පොදුවේ තියෙන්නේ. ඒ හින්දා අපිට මේ ස්ක්‍රූ ත්‍රෙඩ් වලදී මේජර් ඩයමීටර් එක නැතුව මයිනර් ඩයමීටර් එක නැතුව පිච් ඩයමීටර් එක සලකන්න වෙනවා. මේ දෙකේ හරි මැද මේජර් ඩයමීටර් එකයි මයිනර් ඩයමීටර් එකයි හරි මැද තමයි පිච් ඩයමීටර් කියන්නේ. මොකද ඒක මේ ස්ක්‍රූ ත්‍රෙඩ් එක ත්‍රෙඩ් එකටම අදාළ තව ත්‍රෙඩ් එකක් සෙට් වෙනවා මේ විදිහට හිස් තැනට. එතකොට මේ දෙකටම පොදුවේ තමයි පිච් ඩයමීටර් එක අපිට කතා කරන්න වෙන්නේ. ඒකට පිච් ඩයමීටර් එක අපිට ඉස්සරහට ඕන. ඒ ඩයමීටර් තුනම තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. මේජර් ඩයමීටර් මම මේ කඩේට ඇඳලා තියෙන්නේ ත්‍රෙඩ් එකේ එළියටම. එතකොට ඒ දෙපැත්ත අයිනම තියෙන කඩේරි තමයි මේජර් ඩයමීටර් එක පෙන්වන්නේ. මේ ඇතුලේ ඒ ඊතල දෙක තමයි මයිනර් ඩයමීටර් එක පෙන්වන්නේ. ඒ දෙක මැද තමයි මේ මැදින් කඩේර තියෙන්නේ. ඒක නෝට් එක හොඳට බැලුවොත් හොයන්න පුළුවන් වෙයි. මේ පින්තූරෙම තියෙනවා ලෙක්චර් නෝට් එකේ. පිච් ඩයමීටර් එක තියෙනවා ඒ දෙක හරි මැද. මේජර් ඩයමීටර්, මයිනර් ඩයමීටර්, පිච් ඩයමීටර් එක. එතකොට මේකේ හේලික්ස් ඇන්ගල් කියලා එකක් කතා කරනවා. ත්‍රෙඩ් එකේ ඇන්ගල් එක. දැන් මේ විදිහට ඇනේ දිහා කෙලින් බැලුවොත් මේ ත්‍රෙඩ් එක කපලා තියෙන ඇන්ගල් එක මේ විදිහට හරි මැදින් ත්‍රෙඩ් එක දිගේ ඉරක් ඇඳලා ගත්තොත් තිරසට තියෙන ආනතිය තමයි හේලික්ස් ඇන්ගල් එක. ඒක පෙන්නනවා ෆයි කියලා. ෆයි කියලා අපිට කැමති අක දාන්න පුළුවන්. ඒක හේලික්ස් ඇන්ගල් කියලා කියන්නේ. ත්‍රෙඩ් එකේ ත්‍රෙඩ් එක කපලා තියෙන ඇන්ගල් එක. මේ විදිහට බෝල්ට් එක තියෙද්දි මේ කපලා තියෙන ඇන්ගල් එකයි තිරසට තියෙන ඇන්ගල් එක තමයි හේලික්ස් ඇන්ගල් එක කියන්නේ. එතකොට මෙතන තව ත්‍රෙඩ් ඇන්ගල් කියලා පෙන්වලා තියෙනවා. මෙතන කැපිටල් A තියෙන්නේ. අර පින්තූරෙන් තියෙන මම ලියලා තියෙන්නේ මේක බ්ලැක් ඇන්ඩ් වයිට් විදිහට ස්කෑන් කරන්න ගියාම පොඩි කේස් එකක් එනවා. එතකොට ත්‍රෙඩ් ඇන්ගල් කියන්නේ මේ විදිහට ත්‍රෙඩ් දෙකක් අතර තියෙන ඇන්ගල් එක. මේ V ඇන්ගල් එක තමයි ත්‍රෙඩ් ඇන්ගල් කියන්නේ. කැපිටල් A කියලා මෙතන සලකුණු කරලා තියෙනවා. මේක ගත්තොත් මේ ඇන්ගල් එක ත්‍රෙඩ් ඇන්ගල් එක. ඉතින් ඇන්ගල් කියලා ත්‍රෙඩ් ඇන්ගල් එකේ පෙන්වලා තියෙනවා. එතකොට හේලික්ස් ඇන්ගල් කියන්නේ ත්‍රෙඩ් එක කපලා තියෙන ඇන්ගල් එක. ත්‍රෙඩ් ඇන්ගල් කියන්නේ මේ විදිහට එලෙන් බලද්දි ත්‍රෙඩ් එක තියෙන V ඇන්ගල් එක. එතකොට මෙතනදී පිච් ලෙන්ත් එකක් ගැන කතා කරනවා. පිච් ලෙන්ත් එක අපිට කලින් හම්බුණා ස්ට්‍රෙන්ත් ඔෆ් මැටීරියල් වලදී රිවර්ට් කරද්දී මේ පිච් දෙකක් අතර තියෙන දුර හරි මැද වල අතර තියෙන දුර පිච් ලෙන්ත් එක කියලා ගත්තා අපි. මෙතනදී පිච් ලෙන්ත් එක කියලා ගන්නේ distance between two consecutive threads. consecutive කියන්නේ යාබද thread දෙකක් අතර දුර. දැන් මේ විදිහට thread එක ගත්තොත් මෙතන මේ thread එකයි ඊට යාබද මේ thread එකයි අතර දුර තමයි
පිච් ලෙන්ත් එක කියලා ගන්න. මේ රූප සටහන ගත්තොත් මේ උඩ ක්‍රෙස්ට් දෙකක් අතර දුර. ක්‍රෙස්ට් කිව්වේ මේ මුදුනට. ඒ මුදුන් දෙකක් අතර තමයි දුර තමයි පිච් ලෙන්ත් කියන්නේ. යටින් බැලුවොත් මේ පල්ලෙහාම රූට් කියලා ලියලා තිබ්බේ ඒ රූට් දෙකක් අතර දුර තමයි පිච් ලෙන්ත් එක. ඊට පස්සේ හේලික්ස් ඇන්ගල් එක. අපි මෙතන කතා කරන්නේ ත්‍රෙඩ් එක කපලා තියෙන ඇන්ගල් එක. ත්‍රෙඩ් එකට මේ විදිහට ස්පර්ශයක් ඇන්දොත් ඒක තිරසට දක්වන ආනතිය. අපිට ෆයි නැත්නම් ඇල්ෆා කියලා පෙන්වන්න පුළුවන් ඒ ත්‍රෙඩ් එක කපලා තියෙන ඇන්ගල් එක. හේලික්ස් ඇන්ගල්. එතකොට ඒ ඇන්ගල් එක අපිට ගන්න පුළුවන් මේ විදිහට ආනතලයක් විදිහට. පොඩ මියුට් කරලා තිබේ මේ අයිකෝල. එතකොට මේ අපිට ත්‍රෙඩ් එක දකින්න පුළුවන් ආනත තලයක් විදිහට. ඒ කියන්නේ මේ විදිහට නට් එක වටේ වතු ආනත තලයක් විදිහට දකින්න පුළුවන් ත්‍රෙඩ් එක. එතකොට ත්‍රෙඩ් එක දිගේ යන දැන් මේ ත්‍රෙඩ් එකටම තව ත්‍රෙඩ් එකක් නේ සෙට් වෙන්නේ. මෙහෙම තියෙන ත්‍රෙඩ් එකටම තව මේ අනිත් පැත්තට ත්‍රෙඩ් එක තමයි සෙට් වෙන්නේ. එතකොට ත්‍රෙඩ් මේ ත්‍රෙඩ් එකක් උඩම තමයි අනිත් ත්‍රෙඩ් එකත් යන්නේ. එතකොට අපිට ඒක දකින්න පුළුවන් මේ විදිහට ආනතලයක් උඩ යන වස්තුවක් වගේ. ඒ කියන්නේ මේ ත්‍රෙඩ් එකේ එක ලක්ෂයක් ගත්තොත් උඩ ත්‍රෙඩ් එකේ එක ලක්ෂයක් ගත්තොත් පල්ලෙහා ත්‍රෙඩ් එකේ දිගේ යන්නේ. මේ ආනතලයේ දිගේ යන විදිහට හිතන්න පුළුවන්. මේ ත්‍රෙඩ් එක. එතකොට මේ ආනතලයේ වෙනම ඇඳලා ගත්තොත් මේ විදිහට ත්‍රෙඩ් එක වතේ ඇනේ වටේ හොදලා තියෙන ආනතලයේ වෙනම ඇඳලා ගත්තොත් මේ විදිහට අඳින්න පුළුවන් ආනතලයේ මෙච්චර තිරසට ඇංගලයක් තියෙනවා කියලා ගන්න පුළුවන්. 5 කියලා ඇංගලයක් තියෙන විදිහට ආනතලයේ අඳින්න පුළුවන්. එතකොට දැන් මේ සම්පූර්ණ වටයක් ගත්තොත් අපි කියවනේ මෙතන පිච් ඩයමීටර් එකටම මීන් ඩයමීටර් කියලා කියනවා. මධ්‍යනේ. මීන් ඩයමීටර්. අපි මෙතන කියවනේ මේජර් ඩයමීටර් එකයි මයිනර් ඩයමීටර් එකේ හරි මැද ගන්න කියලා. එතකොට මේජර් ඩයමීටර් එක එකයි මයිනර් ඩයමීටර් එකයි එකතු කරලා දෙකෙන් බෙදලා තමයි පිච් ඩයමීටර් එක ගන්නෙ. දැන් මේජර් ඩයමීටර් එක D2 කියලා ගමුකෝ. මයිනර් ඩයමීටර් එක D1.
එතකොට පිච් ඩයමීටර් එක D mean මෙතන mean diameter pitch නැත්නම් pitch diameter කියන එක dm වලින් පෙන්නනවා. dm කියන්නේ අර දෙකේ මැදයනේ. එකතු කරලා දෙකෙන් බෙදලා එන අගේ d2 ධන d1 බෙදීම 2. එතකොට mean diameter කියන්නේ ඒ හින්දා මැදයනේ ගන්න හින්දා. එතකොට mean diameter කිව්වහම හරි මැද තියෙන මැදයන අගේ mean. එතකොට මෙතන මේ thread එකේ හරි මැදට තියෙන diameter එක තමයි dm කියලා පෙන්වන්න පුළුවන්. d mean නැත්නම් pitch diameter එක. දැන් එතකොට සම්පූර්ණ වටයක තියෙන කොටසක් අපි දිග කරලා ගත්තොත් මේ උතල තියෙන ආනතලය දිග කරලා ගත්තොත් ඒ ආනතලේ වෘත්තාකාරද කියනවනේ 5dm කියලා නැත්නම් 25r කියන්න පුළුවන්. එතකොට මේ ඩයමීටර් එකත් එක්ක කතා කරද්දී dm මේ ඩයමීටර් එක ගන්නවනේ 5dm දුරක් තියෙනවා. තිරස් දුරක් 5dm තිරස් දුරක් ආනතලයේ තියෙනවා. එතකොට ආනත දිග ටිකක් වැඩි. මොකද මේක එතෙලා උඩටම යනවා. තිරස් අතර බැලුවොත් තමයි 5dm වෘත්තාකාර දුරක් තියෙන්නේ. ඒක දිගැරියත් මේ විදිහට ගන්න පුළුවන්. 5dm තිරස් දුරක් විදිහට. එතකොට අපි කියවනේ දැන් මෙතන thread දෙකක් අතර දුර pitch length එක වෙනවා කියලා. දැන් මේ thread එකෙන්මනේ වටේම කැරකිලා ගිහිල්ලා මෙතන උඩට එන්නේ. එතකොට මේ සම්පූර්ණ වටේක thread එක දිගහැරපුවාම මෙතන pitch එකේ ඉඳන් නෑ මෙතන උඩ ඉඳන් මෙතන උඩට තියෙන දිග තමයි එන්නේ. ඒ කියන්නේ මේ හරස් අතර pitch length එකක් තමයි මේ ආනතලයේ දිගහැරියොත් එන්නේ. දැන් මෙතන තිබ්බ මුදුන තමයි කැරකිලා ගිහිලා මෙතන ඊළඟ pitch length එක විදිහට මෙතනට එන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ වටයක් මේ 25r නැත්නම් 5dm වටයක් දිගහැරියොත් මේ උස හම්බෙනවා pitch length එකට සමාන උසක්. මුදුන් දෙකක් අතර උස. ඒකයි මෙතන මේ pitch length එක අරන් තියෙන්නේ. මේ ආනතලයේ දිගරපුවාම තිරස්ස 5dm දුරක් තියෙනවා. තිරස් අතර 25r වටේ නැත්නම් 5dm තිරස් දුරක් යද්දි ආනතලයේ උඩට යනවා pitch length එක. p වලින් පෙන්නන්නේ pitch length එක. මොකද මේ හරියට වටයක් අදී තමයි ඉතුරු මුදුන එන්නේ pitch length එක. අපිට එතකොට මේ ආනතලයේ පෙන්වන්න පුළුවන් මේ විදිහට තිරසට phi angle එකක් තියෙනවා. helix angle එක කිව්ව මේකනේ. thread angle එක. thread angle කිව්වේ මෙතන මේ thread angle නෙමෙයි. helix angle එක තමයි ආනතලයේ thread එක කපලා තියෙන ආනතිය. helix angle. එතකොට මේ විදිහට 5dm තිරස් දුර pitch length එකට සමාන උසක් තියෙන ආනතලය තමයි අපිට thread එක දිගහැරියොත් හම්බෙන්නේ. අර විදිහට thread එකට set වෙන අනිත් thread එක ගත්තොත් මේ විදිහට උඩින් අනේකේ ලක්ෂයක් ගත්තොත් ඒක අපිට ගන්න වෙනවා මේ විදිහට thread එක ආනතලයේ දිග යන වස්තුවක් වගේ. මේ පෙන්ලා තියෙන එක. එතකොට මේ විදිහට thread එක දිගේ කැරකිලා උඩට යන්නේ අපි මේ වටේ තියෙන thread එක කරකවන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ විදිහට ඇනේ තියනවා කියලා හිතමු. මේ වටේ බෝල්ට් එකට තමයි ඇතුලේ thread එක කපලා තියෙන්නේ. ඇනේ පල්ලෙහාටම තියෙනවා. එතකොට මේක තමයි අපි අතින් කරන බෝල්ට් එක.
අපි මේකට එතකොට බලයක් දීලා තමයි මේක කරකවල උඩට යවන්න ඕන. මෙතන P බලය පෙන්වන්නේ අපි මේ වටේ බෝල්ට් එකට දෙන බලය P. එතකොට උඩින් අපිට ෆෝස් එකක් දෙන්නත් පුළුවන් නැත්නම් මේක තද වෙලා තිබ්බ මොකක් හරි ලී එකට තද වෙලා තිබ්බ මේ ත්‍රෙඩ් එක දිගේ කැරකිලා ගිහලා මෙහෙම විදිහට තද වෙලා තිබ්බොත් එන ෆෝස් එක තමයි මේ F කියලා පෙන්වන්නේ. අපි ඉස්සරහට තව වැඩි ඉස්සරහ කතා කරමු. එතකොට මේ විදිහට මේක ලක්ෂයක් පෙන්වන්නේ උඩ ත්‍රෙඩ් එක. මේ ත්‍රෙඩ් එක දිගේ යන අනිත් ත්‍රෙඩ් එකේ එක ලක්ෂයක් පෙන්වන්නේ මේ විදිහට ත්‍රෙඩ් එකේ දිහාට පල්ලෙහාට ෆෝස් එකක් තියෙද්දි මේ විදිහට කොච්චර බලයක් දෙනවද කියලා හොයනවා අපි ඉස්සරහට මේ විදිහට ත්‍රෙඩ් එක දිගේ යන්න ආනතලයේ දිගේ ත්‍රෙඩ් එක දිගේ කැරි උඩට යන්න දෙන්න ඕනේ තිරස් බලය තමයි P කියලා පෙන්වන්නේ. මේ F බලය ඒක සාමාන්‍යයෙන් එනවා අපිට normal එනවා. අපි දැන් අතින් තද කළ ඇණයක් තද කරොත් වගේ ඒ දෙන බලය තමයි මෙතන F කියලා දෙන්නේ. නැත්තම් මේ විදිහට ලී එකට ඇණයක් තද කරද්දී ඇණයක් තද කරද්දී ඇණේ තද වුණාම ලීයෙන් ඇණේට ප්‍රතික්‍රියාවක් එනවනේ. ඇණේ තද වෙන හින්දා ඒ ප්‍රතික්‍රියාව තමයි ආපහු ඇණේ දිහාට එනවා ඇතුළට එනවා. ඒක එතකොට ඇණේ ඇතුලේ ආතතියක් විදිහට ගොඩනගෙනවා. ඒ ප්‍රතික්‍රියාව. ඇණේ තද වෙනවා කියන්නේ ඒකනේ. එතකොට ඒ ආතතියම තමයි මේ විදිහට F කියලා ලැබෙන්නේ. ත්‍රෙඩ් එක උඩට ලැබෙන්නේ. එතකොට ඒ ආතතිය මැඩගෙන මේ කැරකෙන්න ඕන තිරස් බලය තමයි P. මෙතන පෙන්වන්නේ එතකොට අර ත්‍රෙඩ් එකේ හැඩය ආනතලයක් විදිහට දකින්නේ කොහොමද කියලා. ත්‍රෙඩ් එකේ හැඩය ආනතලයක් විදිහට දකින්නේ කොහොමද කියලා මෙතන අපි බලන්නේ. එතකොට අපි හිටියේ මේ ස්ක්‍රූ ත්‍රෙඩ් වල මුල්ම හරිය. එතකොට ත්‍රෙඩ් එකක් අපි දිගහැරලා බලන විදිහ මෙතන බැලුවේ මේ රූපේ. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් ඇන ඒ බෝල්ට් කියන්නේ ඇනේ තමයි. නට් එක අර වටේ තියෙන කොටස. වටෙන් හයි කරන කොටස. එතකොට මේක බෝල්ට් එක අරක නට් එක. මේ බෝල්ට් නම් කරන විදිහ ඩෙසිග්නේෂන් එක. සාමාන්‍යයෙන් M6 M5 M4 ඒ විදිහට පෙන්වන්නේ. එතකොට කැපිටල් M වලින් පෙන්වන්නේ මෙට්‍රික් ත්‍රෙඩ් කියලා. අපිට මෙට්‍රික් ත්‍රෙඩ් එක මොකක්ද වගේද කියලා ඉස්සරහට හම්බ වෙනවා මාතෘකාවකදී. මේ තියෙන මෙට්‍රික් V ත්‍රෙඩ්. ඒ හැඩේ වෙනුනේ මෙට්‍රික් කියලා පෙන්වන්නේ. සාමාන්‍යයෙන් ආනතිය දන්නේ නැහැ. ඒ ආනතිය ගැන හුඟක් අපි මේ විදිහට හැඩේ ගැන ෂඩශ්‍ර හැඩේ වගේ ගැන අපි ඉච්චරම අපිට කියලා දුන්නේ. කොහොමද මෙට්‍රික් කියන්නේ එයාගේ තමයි. ඒ සංකේතය තමයි M කියලා පෙන්වන්නේ මෙට්‍රික්. එතකොට 6 කියලා පෙන්වන්නේ mean diameter එක. pitch length pitch නෙමෙයි. pitch diameter එක. අර mean diameter එක තමයි මෙතන පෙන්වන්නේ. අර thread එකේ හරි මැද. mean diameter එක තමයි මෙතන ඊළඟට M6 කියවුවොත් 6 කියන්නේ mean diameter එක. එතකොට pitch length එක සාමාන්‍ය මිලිමීටර් 1.
ඒක වෙලාවකට කියන්නේ හුඟම කියන්නේ M4 M2 ඒක තමයි කියන්නේ සාමාන්‍යයෙන් එක මේ එකම වෙලාවට එක වෙලා තියෙන වෙලාවට සාමාන්‍යයෙන් කියවන්නේ මං හිතන්නේ දැන් 0.5 නම් එතකොට කියනවා 0.5 කියලා. එතකොට M කියන්නේ මෙට්‍රික් කියන එක මෙතන ඊළඟට තියෙන ලක්කම තමයි mean diameter එක. mean diameter මධ්‍යන විස්කම්භය. ඊට පස්සේ pitch length එක. මේ thread දෙකක් අතර දුර. ඒ දෙකන සාමාන්‍යයෙන් අපිට නට් එකක් ගැන හිතද්දි වැදගත් වෙන්නේ. මේ thread එකේ හැඩය M ඊට පස්සේ mean diameter එක මෙතන 6 හරි 4 හරි ඒ වගේ දීලා තියෙන එක. එතකොට මේ pitch length එක තමයි ඊළඟට පෙන්වන්නේ. එතකොට ඊට පස්සේ කතා කරනවා single start multi start screw thread. එක්ක single start screw thread එක නැත්නම් multi start screw thread එක. ඒ දෙකේ වෙනස තමයි thread එක තියෙන විදිය. දැන් single start එකේදී අපි සාමාන්‍ය හුඟක් දැකලා තියෙන thread එක තමයි. ඒක අර පටන් ගන්න තැන ඉඳන්ම එකම ලයින් එකක් යන්නේ. එකම එක තමයි කැරි කැරි කියන්නේ. සිංගල් ස්ටාර්ට් එකේදී. එතකොට මල්ටි එකේදී මේකත් එක්කම වෙන තැනකින් පටන් අරගෙන වෙනම thread එකක් ආයි යනවා. ඒ කියන්නේ තව ඒ කියන්නේ ලයින් දෙකක් විතර යනවා. තව එකක් යන්නත් පුළුවන්. එතකොට එහෙම නැතුව තනි ගතිය තමයි සිංගල් ස්ටාර්ට්. එහෙම නැත්නම් තමයි මල්ටි ස්ටාර්ට් කියලා තියෙන්නේ. මුලින්මම සිංගල් ස්ටාර්ට් එක. සිංගල් ස්ටාර්ට් එකේදී මේ විදිහට පටන් ගන්න එක ඒ ඊරම තමයි ගිහිලා වටේටම ගිහිල්ලා ඉවර වෙන්නේ. මේ විදිහට ඉවර වෙන්නේ. සිංගල් ස්ටාර්ට් එක. එතකොට සිංගල් ස්ටාර්ට් එක මෙතනින් පටන් ගන්න එක මේ විදිහට ගිහිල්ලා මෙතන P1 තැනදී අපි බැලුවා කියන්නකෝ. අපි මේක P1 තැනදී අඳුනගත්තා. මේ ලයින් එක තමයි කැරි කැරි යන්නේ කියලා. එතකොට තව වටයක් මෙහෙම කැරකිලා යනවා අපි බලද්දි අනිත් පැත්තෙන් ගිහලා මේ පැත්තට එනවා. එතකොට සම්පූර්ණ වටයක්. මෙතන ඉඳන් සම්පූර්ණ වටයක් කැරකුණාම P2 තියෙන තැනට එනවා. සම්පූර්ණ වටයක් කරකෙද්දි මෙතන ඉඳන් අර ඒ ලයින් එක දිගේ මෙතන P2 තියෙන තැනට එනවා. එතකොට pitch length එකට සමාන දුරක් යන්නේ single start නම්. එක වටයක් කරකවදී. සම්පූර්ණ තනි වටයක් කරකවදී pitch length එකට සමාන දුරක් තමයි මේ thread එක දිහා බලාගෙන යද්දී දුරේ තියෙන්නේ. මෙතන තියෙන්නේ for one revolution P1 moves up to P2. pitch length එකට සමාන දුරක් යන්නේ. මෙතන RM කියලා පෙන්වන්න තියෙන mean radius. නැත්නම් මේ විස්කම්භය ගත්තොත් DM mean diameter කියලා පෙන්වන්න පුළුවන්. එතකොට RM කිව්වොත් mean radius එක තමයි මේ පෙන්වලා තියෙන්නේ. ඒ කියන්නේ thread එක ගත්තොත් මෙහෙම තියෙන්නේ. මොකද මේ mean radius කියන්නේ thread එකේ හරිය මෙතන major diameter එක නෙමෙයි minor diameter එක නෙමෙයි මැද අගය. mean අගය මැදේන. එතකොට මෙතන single start type එකේදී single start type thread එකේදී L සමානයි P කියනවා. මෙතන L කියලා පෙන්වන්නේ මෙතන මේ තියෙන P කියන්නේ pitch length එක. අපි කලින් කතා කරා. L කියන්නේ lead එක. මේ විදිහට thread එක කරකවද්දී යන දුර තමයි lead කියන්නේ. pitch length එක කියන්නේ එක යාබද මුදුන් දෙකක් අතර දුරනේ. consecutive thread. මේ thread යාබද දති දෙකක් අතර දුර තමයි pitch length එක. ඒ අපි
අපි නිකම් මේ ස්ක්‍රූ එක අරන් බලද්දී තියෙන එක ළඟ තියෙන ඒ දැඩි දෙයක් අතර දුර තමයි පිච් ලෙන්ත් එක. එතකොට ලීඩ් කියලා කියනවා axial movement per one revolution of the screw. මේක වටයක් කරකවද්දී මේ තියෙන ස්ක්‍රූ එක වටයක් කරකවද්දී කොච්චරක් උඩට පල්ලෙහාට යනවද කියන එක. යන දුර තමයි ලීඩ් කියලා කියන්නේ. මේ සිංගල් ස්ටාර් ටයිප් එකේ මේ ලීඩ් එක පිච් ලෙන්ත් එකට සමාන වෙනවා. මේ L සමානයි P කියලා පෙන්වන්නේ ඒකයි. ලීඩ් එක සමානයි පිච් ලෙන්ත් එක. ඒක වෙන්නේ මේ තනි ලයින් එකකින් හින්දා. දැන් ලීඩ් එක කියන්නේ මේක හරියටම 25R සම්පූර්ණ වටයක් කරකද්දි යන දුර. සම්පූර්ණ වටයක් අද්දි මේ තනි ඉරමනේ යන්නේ P2 වෙනකන්. ඒතකොට පිච් ලෙන්ත් එකට සමාන දුරක් තමයි උඩට යන්නේ. තනි වටයක් කරකද්දි. ඒතකොට තමයි පිච් ලෙන්ත් එකට සමාන ලීඩ් එකක් ඇති වෙන්නේ. එතකොට සිංගල් ස්ටාර් ටයිප් එකේදී පිච් ලෙන්ත් එකට සමාන ලීඩ් එකක් තමයි යන්නේ මේ ලයින් තනි ලයින් එකක් යන හින්දා. දැන් අපිට ඒකෙන් මෙතන සමීකරණයක් හදලා පෙන්නනවා. මේ යන දුර අපි දැන් මේක සම්පූර්ණ වටයක්ම නැතුව නිකම්ම ටීට කෝණයක් කරකවනවා කියලා හිතමු. ටීට කෝණයක් කරකද්දි මේ ත්‍රෙඩ් එක දිහේ නට් එක උඩ පල්ලෙහා යවනවා. දැන් මේ පැත්තට කරකද්දි උඩට යනවා කියලා හිතමු. උඩට යන දුර x නම් x කියලා ගත්තොත් ඒක ලීඩ් එකම නෙමෙයි. ලීඩ් එක නම් හරියටම වෘත්තයක් කරගෙන යනවනේ. එහෙම නැතුව ටීට පොඩි කෝණයක් විතර කරකුණොත් යන දුර x කියලා ගමු. අපිට ඒක අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් x බෙදීම ටීට. x දුරක් යන කෝණයක් කරකෙද්දි x දුරක් යනවා. x දුරක් යන ටීට කෝණයක් කරගන්නවා. එතකොට අපි කතා කරන්නේ ලීඩ් කියන්නේ ඒක හැම ත්‍රෙඩ් එකටම හරි. මොකද ලීඩ් කියන්නේ axial movement per one revolution. වටයක් කරකෙද්දී යවන තිරස් ඇක්සල් කියන්නේ මේ ඇක්සල් එක. අනේ කරකන ඇක්සල් කියන ඇක්සියල් කියන්නේ ඇක්සියල් මූවමන්ට් මේ අක්ෂය දිගේ යවෙන මූවමන්ට් එක වෙන සිද්ධ වෙන චලනය. ලීඩ් එක වෙන්න ටීට කෝණ නෙමෙයි රේඩියන් 25 කෝණයක් කරගන්න ඕන. 25 කියන්නේ සම්පූර්ණ වෘත්තයන්නේ. අංශ 182ක් 25 x දුරක් යන ටීට කෝණයක් කරගන්න ඕන නම් L ලීඩ් එකට සමාන දුරක් යන 25 කෝණයක් කරගන්න ඕන. එතකොට අනිත් පැත්තට ගත්තොත් L දුරක් යන 25 කෝණයක් කරගන්න ඕන. එතකොට x දුරක් යන කොච්චර කෝණයක්ද කරගන්නේ කියලා හොයන්න අපිට මේක බෙදන්න පුළුවන්. මේ සමානුපාත දෙක බෙදන්න පුළුවන්. ඒක බෙදුවොත් තමයි ඊට බෙදීම 25. එතකොට මේ L උඩට යවලා ඊට පල්ලෙහාට ගත්තොත් තමයි මෙතන මේ සමීකරණ හදාගන්න පුළුවන්. x දුරක් යන ඊට කෝණ කරගන්නවා. L දුරක් යන 25 182 25 කෝණයක් කරගන්නවා. මේක දරානුපාත විදිහට ගත්තාම මේ විදිහට ලියන්න පුළුවන්. x දුරක් යන ඊට කෝණයක් කරගන්නවා. අපිට එතකොට x උනත් උත්ත කරලා ගන්න පුළුවන් x සමානයි
ඊට වතාවක් L බෙදීම 25. අපි ඒතකොට මේ සමීකරණය හදාගෙන මේ විදිහට x දොරක් හොයාගන්න අපිට. ඊට කෝණයක් කරගෙද්දි කොච්චර ඊට කෝණයක් කරගෙද්දි කොච්චර x අක්ෂය දිගේ කොච්චර x දුරක් යවනවද කියලා හොයාගන්න තමයි මේ සමීකරණය අපිට අරන් තියෙන්නේ. අපි අරන් තියෙන්නේ. එතකොට මෙතන තව සම්බන්ධය තියෙනවා ලීඩ් එක සමාන වෙනවා n වතාවක් පිච් ලෙන්ත් එක කියලා. එතකොට n කියන්නේ මේ thread ගාන මේ single start නම් n සමාන 1යි. මොකද මේ තනි ලයින් එකක් නේ කියේ. එතකොට මල්ටි එකේදී මල්ටි ස්ටාර්ට් එකේදී මේ විදිහට thread එක දිගේ ලයින් දෙකක් යනවා. තනි ලයින් එක වෙනකොට තවත් ලයින් එකක් යනවා කියලා හිතමු. ලයින් දෙකක් යනවා. එතකොට n සමානයි 2යි. එතකොට 3ක් යනවා නම් n සමානයි 3යි කියලා ගන්න වෙනවා. එතකොට මෙතන L සමානයි NP. n වැඩි කිරීම p. n කියන්නේ ස්ටාර්ට් ගාන. සිංගල් ස්ටාර්ට් නම් n 1යි. එතකොට ලීඩ් එක සමාන වෙනවා කියන n සංඛ්‍යාව වැඩි කිරීම p පිච් ලෙන්ත් එක. ඒක දැන් හරි කියලා අපිට දකින්න පුළුවන් සිංගල් ස්ටාර්ට් එකේදී මේ විදිහට තනි ලයින් එකක් යන්නේ කරේ මේක 25R කෝණයක් කරකවද්දී සම්පූර්ණ වටයක් කරකවද්දී මේ ලයින් එක දිගේ P1 ඉඳන් P2 වෙනකම් පිච් ලෙන්ත් එකක් යනවා. පිච් ලෙන්ත් එකට සමාන දුරක් යනවා. එතකොට 25R කෝණයක් කරකවද්දී යන දුර L ලීඩ් එක සමාන වෙනවා පිච් ලෙන්ත් එකට. පිච් ලෙන්ත් එකට සමාන දුර යන්නේ P. එතකොට මේ ඉස්සරහ තියෙන අපිට එකකින් වැඩි කරන්න පුළුවන් නේ. නිකම් P කියන්නේ P වැඩි කිරීම එක කියලා ගන්න පුළුවන්. මේ තියෙන එක තමයි සිංගල් ස්ටාර්ට්. දැන් මේක අපි ඊළඟට ගියහම මල්ටි ගැන කතා කරමු. මෙතන කෙලින්ම L සමානයි P වෙනවා. මෙතන සමීකරණ මෙතන NP තිබ්බ හින්දා මම අර කතා කරේ L සමානයි NP වෙන එක. හැබැයි මෙතන N එක හින්දා සිංගල් එකේදී N සමාන 1නේ. ඒ හින්දා මේ සමීකරණය අපිට ලියන්න පුළුවන් L සමානයි P කියලා කෙලින්ම. කොහොමද මේ සමීකරණේ සිංගල් ස්ටාර්ට් මාතෘකාවට ඇති n සමානයි 1යි. මල්ටි එකට ගියොත් n 1 වෙන්නේ නැහැ. අර විදිහට thread එක දිගේ line දෙක තුනක් යවන්න පුළුවන්. මේ විදිහට තියෙන nut bolt එකේ මල්ටි ස්ටාර්ට් එකේදී n සංඛ්‍යා අපි මුලින් ගමු දෙකක් කියලා. මේ විදිහට line දෙකක් පටන් ගන්නවා. පළවෙනි line එක මේ විදිහට කැරි යනවා. ඒත් එක මේ විදිහට තව line එකක් යනවා. දෙවෙනි line එක. එතකොට line දෙකක් යන හින්දා n සමානයි 2යි. එතකොට මේක වටයක් කරගෙන අවස්ථාව බලුවා. for one revolution. ඒ කියන්නේ 25R නැත්නම් 5dm කරකෙද්දි සම්පූර්ණ වටයක් කරකෙද්දි අපි මේ යන ලයින් එක දිගේ බලාගෙන ගියොත් මේ විදිහට බලන් ගිහලා අපි මෙතනදී අපි අඳුර ගන්නවා මෙතනින් එක thread එකක් යනවා කියලා. ඊට පස්සේ අපි මේක සම්පූර්ණ වටයක් කරකද්දි මේ විදිහට පිටිපස්සෙන් ගිහලා ආයි ඒ thread එක එන්නේ මෙතනින්.
P2 ගෙන්. හැබැයි මෙතන තව මුදුනක් තියෙනවා. තව thread එකක් තියෙනවා. ඒක මගහැරලා ගිහිල්ලා තමයි ඊළඟට අපිට අඳුරගන්න පුළුවන් මෙතන තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේක වටයක් කරකෙද්දි 5dm කෝණයක් කරකෙද්දි සම්පූර්ණ වෘත්තයක් කරකෙද්දි P1 P2ට යන්නේ එක දැත්තක් පහු කරලා. මේ පිච් ලෙන්ත් එක දැති දෙකක් අතර දුරනේ. ඒ වගේ දෙගුණයක් තමයි ලීඩ් එක. ඒ කියන්නේ සම්පූර්ණ වටයක් කරකෙද්දි යන දුරනේ ලීඩ් කියන්නේ. මේ විදිහට P1 ඉඳන් P2ට ගිහිල්ලා හැබැයි මෙතන thread එකක් පහු කරගෙන. මේ විදිහට පිච් ලෙන්ත් දෙකක් ගිහිල්ලා තියෙනවා එක ලීඩ් එකකදී. මේ මල්ටි ස්ටාර්ට් හින්දා ලයින් දෙකක් ගිය හින්දා තමයි ඒකේ විදිහට උනේ. මේ විදිහට P1 ඉඳන් P2ට ගියා. පිච් ලෙන්ත් දෙකක්. එතකොට තමයි L සමානයි NP කියන එක අපිට තේරෙන්නේ. N වතාවක් P. දෙකක් පටන් ගත්තේ හින්දා N සමානයි 2ක්. එතකොට මේක සම්පූර්ණ වටයක් කරගදී යන දුර L සමානයි 2යි P. පිච් ලෙන්ත් එක වගේ දෙගුණයක් යනවා. එයි මේ ලයින් දෙකක් යන හින්දා. මෙතනින් පටන් ගන්න එක යන්නේ එකක් පහු කරගෙන තමයි උඩට යන්නේ. එතකොට තමයි L සමානයි NP. මේ අවස්ථාවේ N 2යි. මෙතන කියන්නේ for multi star threads L සමානයි NP. සිංගල් එකේදී L සමානයි කෙලින්ම P. ලීඩ් එක කෙලින්ම පිච් ලෙන්ත් එකට සමාන වෙනවා. මල්ටි ස්ටාර්ට් එකේදී L සමානයි N වතාවක් P. N කියන්නේ number of stars මෙතන වෙන් වෙන්න ඕන. L කියන්නේ number of start. මෙතන start දෙකක් තියෙනවා. ඒතකොට මේ සමීකරණෙදී n අපිට දෙක හෝ ඊට වඩා වැඩි එකක් ගන්න වෙනවා. අර විදිහටම තමයි සමීකරණය තියෙන්නේ. x දුරක් යන්න t කෝණයක් කරකෙන්න ඕන. L ලීඩ් එකට සමාන දුරක් යන්න 2 කෝණයක් කරගෙන ඕන. ලීඩ් එක කියන්නේ සම්පූර්ණ වටයක් කරගෙන කෝණේ 2 කෝණයක් කරකෙද්දි L axial දුරක් යනවා නම් t කෝණයක් කරකෙද්දි කොච්චර x කෝණයක් යනවද බලන්න අපිට මේක බෙදලා මේ විදිහට හදාගන්න පුළුවන් සමීකරණය. x බෙදීම t සමානයි L බෙදීම 2. එතකොට මේ L වෙනුවට NP දාපු එක තමයි අනිත් පැත්තේ ලියලා තියෙන්නේ. NP බෙදීම 2 කියලා පෙන්වන්නේ L බෙදීම 2 ම තමයි. එතකොට සිංගල් උනත් මල්ටි උනත් මේ තියෙන ඇන්ගල් එක තමයි හේලික්ස් ඇන්ගල් එක. අපිට ඕන විදිහට ඒක පෙන්වන්න පුළුවන්. ඒ අපි ගන්න විදිහට තමයි. අපි කලින් 5 කියලා ගත්තත් ඇල්ෆා කියලා ගත්තත් මේ thread angle නෙමෙයි thread එක කපලා තියෙන angle එක තමයි helix angle එක. මේ විදිහට thread එකට ස්පර්ශයක් කරනොත් තිරසත් එක්ක හදන කෝණය තමයි helix angle. මේ alpha සමානයි helix angle of the thread. අපහැදිලි වගේ තැනක් තියෙනවා නම් කියන්න. උතන බං අර එන්න වලට අගේ ඉන්නේ ට්‍රේඩ් ගන්න. ඔව් thread ගන්න. ඒ thread කියන්නේ මෙතන මේ start ගන්න. මේ විදිහට thread කීයක් පටන් ගන්නද කියන එකයි n කියන්නේ. මේ number of starts. දැන් මේ උදාහරණෙදී ලයින් දෙකක් පටන් ගන්නතන මෙතනින් එකයි පටන් ගත්තා.
එතකොට n සමානයි 2යි. හරි නේද? ස්ටාර්ට් ගාන. ඒ ගණන් වලදී කියනවා නම් to start screw thread කියලා කියනවා. එතකොට මෙතන L සමාන np කියලා මෙතන p වලට ගන්න වෙන්නේ 2. හරි නේද? අවුලක් නැනේ. එතන. හරි හරි. එතකොට මේ අපි මේ ඇන්ගල් එක helix ඇන්ගල් එක කලින් අඳුරගත්තනේ. alpha කියලා ගත්තොත් දැන් මේ ඔක්කොටම පොදුයි තමයි මෙතන L සමානයි np කියලා කතා කරන්නේ. සිංගල් නම් n එක වෙනවා. සිංගල් ස්ටාර්ට් නම් n එකයි. දැන් මෙතන ඔක්කොටම පොදුයි මේ thread ගැන කතා කරා. මේ විදිහට තියෙන thread එක අපි දිගහැරලා ගන්න පුළුවන් මේ විදිහට ආනතලයක් වගේ. මේ ඔතල තියෙන thread එක ආනසෝන යන්නේ මේ alpha ආන තිබ්බනේ. එනේ වටේම යන්නේ. එතකොට ඒක තනි ආනතලයක් විදිහට දිගහැරලා ගන්න පුළුවන්. අපි මේ සම්පූර්ණ වෘත්තයක් දිගේ යන සම්පූර්ණ වෘත්තයක් යද්දී යන දුර ඇද දිගහැරලා ගත්තොත් මේ විදිහට තිරස් දුරක් එනවා 5dm. මේ විදිහට දැත්තේ හරි මැදනේ මැදේනේ 5dm තිරස් දුරක් අපි තිරස් දුරක් එනවා සම්පූර්ණ වටයක් කරකැදී යන දුර දිගහැරලා ගත්තා. එතකොට සම්පූර්ණ වටයක් යද්දී මේ විදිහට එක තැනක ඉඳන් thread එක දිගේ P1 ඉඳන් P2 ට යනවා කියලා හිතුවොත් මේ ආනතලයේ දිගේ අපිට හම්බ වෙනවා P1 P2. එතකොට මේ තිරස් දුරට වඩා වැඩි. මොකද මේ ඇලේට්නේ යන්නේ. තිරස් දුර නම් කෙලින්ම 5D නැත්නම් 25R. එතකොට සම්පූර්ණ වටයක් කරකද්දි 5dm වටයක් කරකද්දි මේ thread එක දිගේ ආනතලයේ දිගේ P1 ඉඳන් P2 ට යනවා කියලා හිතමු. සම්පූර්ණ වටයක් කරකද්දි මෙතනින් පටන් අරගෙන මෙතනට යනවා. P1 ඉඳන් P2 ට යනවා. එතකොට සම්පූර්ණ වටයක් කරකද්දි යන දුරනේ ලීඩ් එක කියලා කියන්නේ. L ලීඩ් එක කියලා කියන්නේ සම්පූර්ණ වටයක් කරකද්දි 5dm වටයක් කරකද්දි යන දුරම තමයි ලීඩ් කියන්නේ. එතකොට යන්නේ තිරස් දුර තමයි අපිට මේ එන්නේ ලීඩ් කියලා. ඒ කියන්නේ මෙතනින් පටන් අරගෙන සම්පූර්ණ වටයක් කරකදී මෙතෙන්ට යනවා. එතකොට මේ යන තිරස් දුර ආනතලයේ කොච්චර ඉස්සනවද කියන දුර තමයි මේ එන්නේ. එතකොට මෙච්චර තිරස් දුරක් යද්දි ආනතලයේ මෙච්චරක් ඉස්සනවා. ගෲප් දිගේ. එතකොට P1 ඉඳන් P2 ට යනවා ආනතලයේ ඇල දිග. මෙතන තියෙන helix angle එක alpha. දැන් මෙතන එකක් ඇඳලා තිබ්බට ස්ටාර්ට් දෙකක් තිබ්බොත් ස්ටාර්ට් දෙකක් තිබ්බා කියලා හිතන්න. මේ විදිහට තවත් එකක් ගියත් මෙතනදී අඳුනගත්තොත් අපි මේ thread එක මෙතනින් යනවා කියලා. ඊට පස්සේ හරියටම වටයක් කරකද්දි මේ විදිහට ගිහිල්ලා ආයි මෙතනට එනවා. එතකොට P1 ඉඳන් P2 ට යන දුර අපිට මේ පොදුවේ මේ අවස්ථාව කතා කරන්නේ. එතකොට සිංගල් වුණත් එකයි මල්ටි වුණත් එකයි මේ විදිහට 5dm දුරක් වටයක් කරකද්දි ලීඩ් එකට සමාන දුරක් යනවා. np දුරක් යනවා. තලයේ දිගේ P1 ඉඳන් P2 ට යනවා. අපි ඒතකොට මේ විදිහට 5dm වටයක් කරකන අවස්ථාව බලන්නේ දැන් 5dm මෙතන කියන එතකොට development of line P1 P2 මේ පෙන්වලා තියෙන්නේ ස්ක්‍රූප් දිගේ එතල තියෙන අනතලයේ P1 ඉඳන් P2 ට එනකම් ලයින් එකේ ඩෙවලොප්මන්ට් එක ලයින් එක කොහොමද තියෙන්නේ කියලා මෙතන P1 ඉඳන් මේ විදිහට කැරකිලා මෙච්චර යන දුර මේ ඇඳලා තියෙන්නේ
එතකොට මේ හේලික්ස් ඇන්ගල් එක ගන්න පුළුවන් මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. තිරස් දුර 5dm සිරස් දුර l සමාන l නැත්නම් np. n වැඩි කිරීම p. l කියලා ගමුකෝ. එතකොට මේ ඍජුකෝණී ත්‍රිකෝණය අපිට ඇල්ෆා ගේ හොයාගන්න පුළුවන්. සම්මුඛ පාද බෙදීම කර්ණය tan ගේ ගන්න පුළුවන්. tan ඇල්ෆා සමානයි මෙතන l බෙදීම 5dm. එතකොට මේ ඇල්ෆා අපිට හොයාගන්න පුළුවන් tan ඉන්වර්ස් ඉදිරිය අනිත් පැත්තට දාලා. එතකොට ඇල්ෆා සමාන වෙනවා බිලියන ඇල්ෆා සමාන වෙනවා tan ඉන්වර්ස් l බෙදීම 5dm. l බෙදීම 5dm. ඉතින් ඇල්ෆා අපිට එතකොට මේ විදිහට ලයින් එක මේ විදිහට 25r කෝණයක් කරකවද්දී නැත්නම් 5dm කෝණයක් කර දුරක් වෘත්තාකාර දුරක් කරකවද්දී ලයින් එකේ ඩෙවලොප්මන්ට් එක දිහා බැලුවොත් ඒක දිගටලා ගත්තොත් විදිහට ඇල්ෆා කෝණය හොයාගන්න පුළුවන් 5dm තිරස් දුරක් යද්දී l දුරක් උඩට යන එකෙන් ඇල්ෆා කෝණය හොයාගන්න පුළුවන් මේ විදිහට l බෙදීම 5dm වල tan ඉන්වර්ස් අගේ. එතකොට මේක මතක තියාගන්න ඕන නැත්නම් මේ විදිහට ඇඳලා ගන්න පුළුවන් වෙනවා 5dm තිරස් දුරක් යද්දී l දුරක් තිරස් වෙනවා. l කියන්නේම මේක 25 කෝණයක් කරකවද්දී යන ලීඩ් එකනේ l කියන්නේම අපිට මේ විදිහට ඇඳලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ලක්ෂ දෙකක් හොයාගෙන ඊට සිස්ටර් ඉස්සරහට යද්දී එතකොට මේ දැතිවල ජ්‍යාමිතික විදිහ ගැනයි කතා කරේ. ජ්‍යාමිතික හැඩ වලින් ඇල්ෆා කෝණය හොයාගන්න විදිහ, හේලික්ස් ඇන්ගල් එක හොයාගන්න විදිහ. ඊට පස්සේ ස්ක්‍රූ ත්‍රෙඩ් වල විදි ගැන කතා කරනවා. types of screw threads හැඩ වගේ. එතකොට මුලින්ම තියෙනවා මෙට්‍රික් V thread එක. සාමාන්‍ය හුඟක් වෙලාවට තියෙන මේ thread එක. ත්‍රිපීසියම් හැඩය thread එක. එතකොට අංශක 60 කෝණයක් තියෙනවා කියනවා මේ විදිහට thread දෙකක් අතර. thread එකේ හැඩ දෙකක් අතර. මෙතන අංශක 60ක් තියෙනවා කියනවා. එතකොට පිච් ලෙන්ත් එක ගත්තොත් මේ මුලින් ඉඳන් අනිත් එකේ එතන ඉවර වෙන තැනට ඊට අනුරූපව තැනට දැන් මෙතන thread එක මෙහෙම තියෙනවා මෙතන උඩ ගත්තොත් ඊට අනුරූපව මෙතන උඩ පිච් ලෙන්ත් එක ඊට පස්සේ තවත් එකක් තියෙනවා British Standard Whitworth කියලා. ඒක ත්‍රිපීසියම් හැඩයම තමයි කෝණය ටිකක් අඩු වෙලා අංශක 55කට අංශක 60ක ඉඳන්. ඒ අගයන් වැඩි අපිට ඕන වෙන්නේ නැහැ. පෙන්ලා තිබ්බට කොහමද අපිට පිච් ලෙන්ත් එක අඳුර ගන්න පුළුවන් වෙනවනම් thread එක දිහා බලපුවාම යාබද අනුරූප අනිත් පැත්ත දැඩි දෙයක් අතර දුර පිච් ලෙන්ත් එක. එතකොට මෙතන පයිප් thread කියලා තියෙනවා. ඒකත් වෙන නිකන් දැනගන්න දාලා තියෙන්නේ එක විදියක් ඉන්න ටයිප් එකක් ඉන්න ඒක අර කියත් තලයේ විදිහට තියෙන්නේ. එක පැත්තකට විතරයි බුරුල් වෙන්නේ. ඒක ලීක් ප්‍රූෆ් කියලා කියනවා. ඇත්තද බොරුද දන්නේ නැහැ. ලීක් ප්‍රූෆ් විදිහට ඒක හදන්න පුළුවන් මේ විදිහට ඒ හැඩේ. සමහරට මේ වෘත්තාකාර හැඩේ හින්දා වෙන්නේ නැති. ලීක් ප්‍රූෆ් කියලා කියන්නේ. දැන් මේ විතර තියුණු දාරතීදී ලීක් වතුර වගේ දේවල් thread එක යන්න පුළුවන්. මචං මෙට්‍රික් V thread එකේ බ්‍රිටිෂ් එකේ වෙනස කෝණ විතරද? ඔව් කෝණ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඒක මේ ඔව් මේ ටයිප් ටික නිකන් අපිට දැනගන්න තියෙන ටික. මේ නිකන් හැඩත් එක්ක. ඒතකොට මේක මේ කෝණෙත් අපිට මතක තියාගන්න හැම ඕනේ නැහැ.
අපිට ගණන් වල දෙන thread එකට තමයි හදන්න වෙන්නේ. මේ නිකන් අර දැනගන්න තියෙන ටික. නිකන් ලාහට වගේ. මේ square thread තමයි අපිට හුඟක් වෙලාට set වෙන්නේ. ඇත්තටම මේ විදිහේ thread අඩුයි. ඒකන මේ විදිහට කොටු හැඩයට තමයි thread එක යන්නේ. ඇලේට. ඇලේට මෙහෙම යනවා පෙට්ටිය වගේ. ඝන කාප විදිහට thread එක යන්නේ. දැන් මේක head එක ගත්තොත් කේතුව වගේ දිගට යනවා. කේතුවනේ ඒ විදිහට යන්නේ thread එක. ස්ක්වයර් thread කියලා තියෙනවා එතකොට. තව තියෙනවා trapezoidal thread. මගේ අකුරු හොයන්න බැරි සමහරවිට. ලෙක්චර් නෝට් එකත් එක්ක බලන්නකෝ. ඒක තියෙනවා මේ ටික. එතකොට ඒ thread එකේදීත් ඒක zoom කරලා පෙන්නන්න. ඒ හැඩයට තමයි කියන්නේ trapezoidal thread. මෙහෙම ඇවිල්ලා මේ හැඩයට තමයි trapezoidal කියන්නේ. ටිකක් ලස්සන හැඩයක් වගේ එහෙම තියෙනවා. සමහර මේ නම් වලින් thread එකක් එයි. ඒක දන්න ඒ හින්දා තමයි අපිට මේ type ටික උගන්වන්නේ. ඒ ටික ලාවට මතක තිබ්බනම් ඇති thread වල නම් ටික. එතකොට බටරස් thread කියලා තියෙනවා. අර විදිහට එක පැත්තට හිර වෙන වගේ එකක්. තව knuckle thread කියලා තියෙනවා. Usually used for safety reasons. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි ළමයින්ට අරගන්න බැරි වෙන බෝතල් වල මූඩි වල තියෙන එකක්ලු මේක. ඒක මේ අර thread එක මෙච්චරක් ගිහිල්ලා නවතිනා වගේ ඒ වගේ හැඩයක් තියෙන්නේ. ජෑම් බෝතල් වල වගේ තියෙන එක. ඒක අර තද කරලා අරින්න ඕන වගේ සීනක් තියෙන්නේ. එතකොට ඒක නිකන් මතක තියන්නේ knuckle thread එක තමයි මේ විදිහේ වලට යොදාගන්න කියලා. ඒ ටික නිකන් මතක තියාගන්න තියෙන ටික. thread type ටික. එතකොට මෙතන අපි මේ thread එකකදී අර thread එක දිගේ යන ඕන force එක ගැන මුලින් කතා කරා. ඒ කියන්නේ දැන් මොන විදිහේ thread එකක් තිබ්බත් මොන type එකේ තිබ්බත් නට් එක මේ විදිහට ගමු. නට් එක දිගේ තියෙනවා thread එක. ඒ විදිහේ තියෙන thread එක දිගේ අර වටෙන් හයි කරලා තියෙන නෑ මේකට කියන්නේ බෝල්ට් කියලා වටේ තියෙන නට් එක. නට් එකේ තියෙන thread එක. ඒකත් සෙට් වෙනවා මේ thread එකට. එතකොට මේ thread එක දිගේ තමයි මේ වටේ නට් එකේ thread එක යන්නේ. එතකොට මේ ආනතලයේ දිගේ යන වස්තුවක් විදිහට තමයි අපිට ඒක හිතන්න වෙන්නේ. මේ වටේ නට් එකේ තියෙන thread එක. අපි ඒක ලක්ෂයක් ගත්තොත් මේ උඩ මේ නට් එකේ දිගේ තියෙන නෑ බෝල්ට් එක දිගේ තියෙන thread එකේ උඩ යන වස්තුවක් විදිහට තමයි ගන්න වෙන්නේ. මේ වටේ තියෙන නට් එකේ එක ලක්ෂයක්. මොකද මේක දිගේ වැඩිගෙන යන්නේ. එතකොට ආනතලයක් දිගේ යනවා වගේ තමයි තියෙන්නේ. එතකොට මේ වටේ නට් එකට යොදන බලය අපි තිරස් බලයක් යොදලා තමයි මේක යොග්මයක් යොදලා කරකවන්නේ. එතකොට මේ thread එකේ මේ යන වස්තුවට යෙදෙන තිරස් බලය තමයි P කියලා කතා කරන්නේ. අපි කොච්චර මේ විදිහට තිරස් බලයක් ඕනද කියලා හොයන්න ඕන. මේ නට් එක උඩ පල්ලේ යවන්න. මොකද මෙතන ඝර්ෂණයක් තියෙනවා. මේ ලෝහ වලින් මේ thread එක හදලා තියෙන්නේ. ඝර්ෂණය කොහොමද බලපාන්නේ කියලා හොයන්නත් එක තමයි මේ P බලය හොයන්නේ. කොච්චර තිරස් බලයක් ඕනද මේ thread එක දිගේ යන්න. යෙදෙන්න ඕනේ P තිරස් බලය. අපි දැන් ඉස්සරහට හොයන්න යන්නේ. එතකොට දැන් අපිට අවස්ථා දෙකක් යටතේ කතා කරන්න වෙනවා. case 1 case 2 කියලා.
ඒ කියන්නේ thread එක දිගේ උඩට යන අවස්ථාව. thread එක දිගේ මේ විදිහට උඩට යනකොට එක අවස්ථාවක් විදිහට කතා කරනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී thread එක දිගේ පල්ලෙහාට යන අවස්ථාවක් ගැන කතා කරනවා. ඒක එතකොට අනුරූප වෙනවා. දැන් පළවෙනි අවස්ථාව ගත්තොත් thread එක දිගේ උඩට යන එක. අපි ලොක් කරලා දෙමු thread එක. මේ විදිහට යන thread එක මේ විදිහට ඇලයට තියෙනවා. thread එක දිගේ උඩට යන්න ඕන වස්තුව. එතකොට උඩට යද්දි මේ විදිහට අපි කියවනේ මේ වටේ තියෙන නට් එකට පල්ලෙහාට බලයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ බලය ඇති වෙන විදිහ මම ඇඳලා පෙන්නන්න. දැන් මේ විදිහට ඇණයක් හයි කරනවා. ඇණය හයි කරන ලී එකට වගේ. මේ විදිහට ලීයට හයි කරලා තියෙනවා ඇනේ. thread එක මේ විදිහට තියෙනවා. මේ අතර ලී ගණක මෙච්චරයි. අඩු කරමු. ඒකට පල්ලෙහෙන් නට් එකක් දාලා තද කරනවා. මේ නට් එක එතකොට කැරකිලා උඩට ගිහිල්ලා ලීයත් එක මෙහෙම හිර වෙනවා. අපි මේ පැත්තට කරකවලා තද කරද්දි මේක උඩට ගිහිල්ලා ලී හිර වෙනවනේ. එතකොට හිර වෙද්දි ප්‍රතික්‍රියාව ඇති වෙනවා. එතකොට මේ නට් එක මතත් අනිත් පැත්තට ප්‍රතික්‍රියාව ඇති වෙනවා. ඒ තද කරන්න මේ දෙක අතර ප්‍රතික්‍රියාව වැඩි වෙන එක වෙන්නේ. එතකොට මේ තලයේ දිගෙත් යන වස්තුව ගැන හිතුවොත් මේ විදිහට P ෆෝස් එක ආනතලයට තිරස්ස P ෆෝස් එකක් දාලා මේක කරකවන්න මේ ෆෝස් එක වැඩි වෙන එකයි වෙන්නේ. එතකොට මේ නට් එකේ තියෙන අංශුව ගත්තොත් මේ තියෙන අංශුව ගත්තොත් ඒක මත පල්ලෙහාට තමයි ෆෝස් එක ඇති වෙන්නේ. දැන් මේ විදිහට ඒක ලොක් කරලා අඳහම මේ නට් එක මත තියෙන අංශුවට පල්ලෙහාට ෆෝස් එක ඇති වෙනවා. ඒ ෆෝස් එක නේද තේරෙනවනේ. මෙතන නට් එක කරකවද්දි මේ තද වෙන ලීය හින්දා ඇති වෙන ප්‍රතික්‍රියා දෙක තමයි ලීය මත උඩට ඇති වෙනවා නට් එක මත පල්ලෙහාට ඇති වෙනවා. මේ පල්ලෙහාට ඇති වෙනවා ෆෝස් එක. අපි තව P බලය දෙන්න තිරස් බලයක් දෙන්න මේ ෆෝස් එක පල්ලෙහාටම ඇති වෙන එකයි වෙන්නේ. එතකොට මේ පළවෙනි කේස් එකේදී තලයේ දිගේ උඩට යද්දි දැන් මේ තලයේ දිගේ නට් එක උඩට යන්න මේ ෆෝස් එක වැඩි වෙන එක කරන්නේ තේරෙනව නේද? තලයේ දිගේ උඩට යනවා කියන්නේ මේ පැත්තට කැරකෙන්න ඕන. තව තද වෙනවා. තද වෙන්න ෆෝස් එක වැඩි වෙනවා. අන්නේ තලයේ දිගේ උඩට යන අවස්ථාව තමයි මේ කේස් 1 පළවෙනි අවස්ථාවේදී කතා කරන්නේ. තලයේ දිගේ උඩට යනවා ෆෝස් එක අනිත් පැත්තට තියෙද්දි. කොච්චර P බලයක් ඕනද කියන එකයි මේ කේස් 2 එකේ කේස් 1 එකේදී හොයන්නේ. මම මේ රූප මෙහෙම තියන්නම් තද වෙන විදිය පෙන්වේ. විඳිර ප්‍රතික්‍රියා දෙයක් ඇති වෙනවා. ප්‍රතික්‍රියාව මේ දැති මත ෆෝස් එකක් විදිහට පල්ලෙහාට තියෙනවා. මේ පල්ලෙහාට පෙන්ලා තියෙන එකයි. කොච්චර P බලයක් ඕනද කියලා හොයමු. එතකොට මේ තද වෙන අවස්ථාවේදී. තලයේ දිගේ උඩට යන අවස්ථාවේදී. ඒක තව හරියට කියනවනම් තලයේ දිගේ උඩට යනවා ෆෝස් එක අනිත් පැත්තට තියෙද්දි. මේ තලයේ දිගේ උඩට යනවා. තලයේ දිගේ උඩට යනවා ෆෝස් එක පල්ලෙහාට තියෙද්දි. මේක උඩ හරි තව හරියට කිව්වොත් නට් එක කරකවල උඩට යවනවා ෆෝස් එකට ඉදිරියට.
ෆෝස් එක අනිත් පැත්තට තියෙද්දි නට් එක කරකලා උඩට යන අවස්ථාව. එතකොට දැන් පළවෙනි අවස්ථාව කතා කරන්නේ උඩට යන අවස්ථාවනේ. බලය පල්ලෙහාට තියෙන බලය මැඩගෙන P බලයක් යොදලා තලයේ දිගේ උඩට යන අවස්ථාව. දැන් තියෙන එක when the torque required to rotate the screw against the load. මේ R කියලා යෙදුණු load එක ඇති වෙන්නේ මේ විදිහට ලියට තද වෙන හින්දානේ. එන්නේ මේ විදිහට පල්ලෙහාට තියෙන W කියලා ගත්ත load එක against the load. Torque required to rotate the screw against the load. භාරයට එරෙහිව මේ W භාරයට එරෙහිව ස්ක්‍රූ එක උඩට යන විදිහට කරකවන්න ඕන ටෝක් එක තමයි අපි මුලින්ම සලකන්නේ. එතකොට කොච්චර P බලයක් ඕනද? මේ තිරස් බලයේ හින්දා තමයි ටෝක් එක ඇති වෙන්නේ. එතකොට ටෝක් එක හොයන්න මේ P බලය හොයන්න ඕන. තිරස් බලය හොයන්න ඕන. එතකොට මේ පළවෙනි අවස්ථාවේදී ආනතලයේ දිගේ උඩට යනවා බර පල්ලෙහාට තියෙද්දි. අපි මෙතන මේ ටෝක් එක හොයලා තියෙනවා. මුලින්ම මේ P බලය වැඩි කිරීම මේ thread එකට තියෙන දුර dm නේ dm බෙදීම 2. එතකොට මේ P බලය හොයලා ඉන්නවනේ ඔක්කොම ගානේ මේ ටෝක් එක හොයන්න. dm එක ප්‍රශ්නයක් නෑ නේද? මේ thread එකට තියෙන දුරනේ dm එක වැඩි කරන්න තියෙන්නේ. එතකොට ඕන මුළු ටෝක් එක හොයන්න අපිට මේ විදිහට thread එකේ dm දුරකද තියෙන P බලය වැඩි කරන්න ඕන ටෝක් එක හොයන්න. P බලය හොයලිමු. එතකොට අපි මේක පින්තූර මේ විදිහට තමයි පැහැදිලිව දැනගන්න පුළුවන් තියෙන බල වෙන් ලකුණු කරලා. එතකොට මේ ආනතලයේ ආනතිය තමයි හේලික්ස් ඇන්ගල් එක. ආනතලයේ ඇන්ගල් එක හේලික්ස් ඇන්ගල් එක. ආනතලයේ දිගරපහම මේ හැඩයෙන්. එතකොට මේ විදිහට අරංශුව සලකනවා තියෙන පෙට්ටියක් විදිහට. ආනතලයේ උඩ තියෙන පෙට්ටියක්. එතකොට තිරස් බලය හොයන්න තියෙන අපිට. P තිරස් බලයක් කොච්චරක් ඕනද? මේ විදිහට ලෝඩ් එක පල්ලෙහාට තියෙද්දි. ලෝඩ් එක තිරස් පල්ලෙහාට තියෙද්දි කොච්චර තිරස් බලයක් ඕනද කියලා හොයන්න. අපි දැන් එතකොට මේක මේ පැත්තට කරකවලානේ උඩට යවන්නේ. නට් එක උඩට යවන්නේ. එතකොට ඝර්ෂණ බලය මේක උඩට යන්නේ ඝර්ෂණ බලය පල්ලෙහාට තියෙනවා. එතකොට මේ තලයෙන් ඇතිවෙන ප්‍රතික්‍රියාව n කියලා පෙන්වන්නේ normal ප්‍රතික්‍රියාව, normal reaction කියලා. ඒ ප්‍රතික්‍රියාව වැඩි කරන්න ඕන ඝර්ෂණ සංගුණකයෙන්. එතකොට අපිට ඝර්ෂණ බලය එනවනේ. F සමානයි mu n. අපිට එතකොට ඝර්ෂණ බලයත් ඒ විදිහට පෙන්වන්න පුළුවන්. පල්ලෙහාට W තියෙද්දි P තිරස් බලයක් එනවා. එතකොට දැන් P නේ හොයන්න තියෙන අපිට. P කියන්නේ horizontal effort required at the mean screw radius. දැන් අපි මේ කතා කරන්නේ මධ්‍යන අගයනේ. විස්කම්භය ගත්තොත් dm මධ්‍යන අගය ගත්තොත් mean screw radius. කොච්චර මේ P තිරස් බලයක් ඕනද කියලා හොයන්න ඕන අපි මේ මධ්‍යන අගයේදී. ඒක තමයි මේ P කියලා අපි හඳුන්වා දෙන්නේ horizontal effort එක. තිරස් බලය. අන්නේ තිරස් බලය සමාන වෙනවා කියනවා W tan phi ධන alpha. අපිට මේක හම්බුනේ ෆ්‍රික්ෂන් එකේදී. අපි ආනතලයේදී උඩ අතර චලිතයේ ෆ්‍රික්ෂන් වල කතා කරා.
මෙතන තියෙන එක හොයාගන්න පුළුවන් ඉන්නේ උඩට. අපි මේ අවස්ථා දෙකක් කරදී ආනතලයේ උඩට යන අවස්ථාව පළවෙනි අවස්ථාවයි motion up the plane, up the inclined plane. ආනතලයේදී උඩට යන අවස්ථාවේදී අපිට p තිරස් බලය හම්බුණා mg tan alpha than phi නැත්නම් phi than alpha. අපිට ඒක මතක් වෙන්න ඕනේ මේ ස්ක්‍රූ thread වලට ගියහම මේ විදිහට ආනතලයේදී උඩට යද්දී p තිරස් බලය අපිට හොයාගන්න පුළුවන් වුණා motion up the inclined plane. ආනතලයේදී උඩට යද්දී p සමානයි mg tan phi than alpha. එතකොට දෙවෙනි අවස්ථාවේදී motion down the plane අතන ධන වෙනුවට ඍණ යනවා. p සමානයි mg tan phi ඍණ alpha. එතකොට ඒ අවස්ථා දෙකම තමයි මෙතන ස්ක්‍රූ ෆ්‍රික්ෂන් එකේදීත් එන්නේ. ස්ක්‍රූ ත්‍රෙඩ් එකට එන්නේ. මෙතන තිබෙ ප්‍රතික්‍රියා දෙක මේ නට් එක කරකලා එක්ක තද කරන්න පුළුවන් නැත්නම් බුරුල් කරන්න පුළුවන්. p තිරස් බලයක් යොදලා p තිරස්. එතන මේ පළවෙනි කේස් එකේදී මෙතන කියවෙන්නේ when the torque required to rotate the screw against the load. against the load. ඒ කියන්නේ මේ විදිහට ප්‍රතික්‍රියාවටත් එරෙහිව ස්ක්‍රූප්පුව කරකවන්න. ඒ කියන්නේ මේක තද වෙන පැත්තට. තද වෙන පැත්තට කරකවද්දී අපිට ඒක හිතා ගන්න පුළුවන් වෙනවා ආනතලයේදී උඩට යනවා. ෆෝස් එකට එරෙහිව. ආනතලයේදී තිරස් බලයත් එක්ක උඩට යනවා. ෆෝස් එකට එරෙහිව. භාරයට එරෙහිව. ඒ කියන්නේ ස්ක්‍රූ එක තද කරන වෙලාවට. ඇණයක් තද කරන වෙලාවට තමයි මේ අවස්ථාව. කේස් 1 එක. ඒ වෙලාවේදී p සමානයි w tan phi than alpha. එතකොට අර ආනතලයේ ඝර්ෂණය බල විභේදනයෙන් අපිට මේක p බලය හොයන්න පුළුවන්. සමතුලිත අවස්ථාවේදී මේ ඝර්ෂණ බල මේ පැත්තට තියෙනවා. සමතුලිත වෙන්න p බලය කොච්චරක් ඕනද කියලා. ඔයපුවාම අපිට එනවා p සමානයි w tan phi than alpha කියලා. එතකොට මේ තියෙන නට් එක තද කරන්න. භාරයට එරෙහිව නට් එක චලන කරන්න p සමානයි w tan phi than alpha කියලා බලයක් ඕන වෙනවා. එතකොට t සමානයි p වතාව dm බෙදීම දෙකනේ. අපිට මේ විදිහට t හොයන්න පුළුවන්. ඕන ටෝක් එක. මෙච්චර ව්‍යාවර්තයක් ඕන භාරයට එරෙහිව නට් එක චලනය කරන්න. ඒ කියන්නේ නට් එක තද කරන වගේ අවස්ථාවකදී මෙච්චර ව්‍යාවර්තයක් ඕන. w tan phi than alpha වතාව dm බෙදීම දෙක. එතකොට මේක පැහැදිලිද? ටිකක් වැඩිපුරත් එක්ක තියෙනවා කිව්වා. එතකොට මේක මේ අර විදිහට නට් එක තද වෙන අවස්ථාවකදී ප්‍රතික්‍රියාව මේ විදිහට ප්‍රතික්‍රියාවට එරෙහිව චලනය වෙද්දී ත්‍රෙඩ් එක දිගේ ඕන ටෝක් එක තමයි අපි මේ හුවේ w tan phi than alpha කියලා. මෙතන දන්න ලකුණාවේ ආනතලයේ දිගේ උඩට යන අවස්ථාවේදී ඕකේ භාරයට එරෙහිව ෆයි බං අර x බෙදීම ෆයි සමානයි l බෙදීම 2යි ෆයි ඒකෙන් එකත් ගන්න කොතනද? ඕකේ අර w tan phi than alpha කියන එකේ
ඔව් ෆයි හොයන්නේ ෆයි කියන්නේ එක ඝර්ෂණයට අපි යොමු කරලා ඝර්ෂණයට යද්දී ෆ්‍රික්ෂන් එක ඒක නෙමෙයි. මගේ ෆයි ඇල්ෆා දෙකම එක වගේ. ඒක එතකොට ෆයි ගත්තේ කෙලින්ම ඝර්ෂණය. එතන අපි මුලින්ම ආනතලයේදී උඩට යන අවස්ථාව නෑ මෙතන පල්ලෙහාට යන අවස්ථාවනේ උඩට යනක. ආනතලයේදී උඩට යන අවස්ථාවේදී මුලින්ම බල තියෙන්නේ කොහොමද කියලා බැලුවා. P බලයේ තිරස්ස අපි දෙන බලය බර පල්ලෙහාට තියෙනවා භාරය. එතකොට දැන් ආනතලයේදී උඩට යද්දී ඝර්ෂණ බලය තියෙන්නේ පල්ලෙහාටනේ. තලයේ දිගේ පිටිපස්සට. එතකොට μrn පිටිපස්සට තියෙනවා. ඒ විදිහට බල විභේදනය කරලා තියෙද්දි අපි සමතුලිතතාවයට සමීකරණ ලිව්වා. P cos alpha හෙව්වා. P cos alpha තිරස් දිශාවට බල විභේදනය කරලා බැලුවා. එතකොට මේ බලය මෙහාට විභේදනය වෙනවා. බරෙන් සංරචයක් එන්නේ ලම්බක හින්දා. ඝර්ෂණ බලෙන් මේ පැත්තට සංරචයක් ඇති වෙනවා. එතකොට මේ විභේදනය කර බලද්දි තිරස් අතර ආවා P cos alpha සමානයි එක සමීකරණයක්. ඊට පස්සේ සිරස් අතර බලද්දි මේකේ උඩ අතර විභේදනයක් එනවා. P බලයේ ඉන්න එක ලම්බකයි සිරස් අතර. බර කෙලිම ඍණ විදිහට එනවා. අනේ මේක ගත්තේ තිරස් අතර නෙමෙයි. sorry. පළවෙනි සමීකරණය ගත්තේ ආනතලයට සමාන්තරව. තිරස්ස නෙමෙයි. මට වැරදුනා. ඉලෙක්ට්‍රික් එකයි බලන්න නෑ ඩිස්කෂන් එක ආනතලයට සමාන්තරව තමයි පළවෙනි සමීකරණය ගත්තේ. පළවෙනි සමීකරණය. එතකොට තලයේ ලම්බකව තමයි දෙවෙනි සමීකරණය ගත්තේ. මේ සමීකරණ දෙක බෙදපුවාම p හොයාගන්න පුළුවන් වුණා. බෙදලා නෙමෙයි. මේ සමීකරණ දෙකේ rn අයින් කරලා p වලට අපි එකක් හොයාගන්න අපි. ඊට පස්සේ එහෙම හදාගෙන යද්දි තමයි mu ආදේශ උනේ. assuming mu සමානයි tan phi. මොකද මේ බලය විභජනය කරපුවම ඔක්කොම alpha විතරයි එන්නේ. අපිට mu වෙනවා. mu කෝණයක් විදිහට හදාගන්න තමයි mu සමානයි tan phi විදිහට ගත්තේ. මොකද phi කියන්නේ friction angle එක. ඒක අපි දන්නවනේ. friction එක දිගුව මේ විදිහට ඝර්ෂණත් එක්ක ඇති වෙන ප්‍රතික්‍රියාව normal ප්‍රතික්‍රියාවට තියෙන කෝණය. සාමාන්‍ය ප්‍රතික්‍රියාවට තියෙන කෝණය තමයි phi කියලා පෙන්වන්නේ. මතකයි? මතක කරගන්න ඕනේ. දැන් මතක් වුණේ මට. ඝර්ෂණ කෝණය. මතකයිනේ. එතකොට mu සමානයි tan phi කියන එක තමයි මෙතනට ආදේශ කරේ. ඊට පස්සේ තමයි phi ආවේ. alpha මේ කෝණයත් එක්ක බල විභජනයෙන් ආපු කෝණය. අවුලක් නැහැනේ. අවුලක් නැහැ බං බාතනින කරාම. එතකොට මේ විදිහට ඝර්ෂණ කෝණයත් එක්ක alpha ආවා. phi ධන alpha. ආනතලයේදී උඩට යන අවස්ථාවේදී ආනතලයේදී පල්ලෙහාට යන අවස්ථාවේදී නම් phi ඍණ alpha කියලා. ඝර්ෂණ කෝණයේ ඍණ ආනතලයේ ආනති. එතකොට මේ අවස්ථා දෙකේ මේ විදිහටයි හැදෙන්නේ. බල විභජනය කරලා අපිට සුළු කරන් යද්දි තමයි මේ විදිහට සෙට් වෙන්නේ. මගේ නෝට් එකේ තියෙනවනේ බලන්න. අවුල තිබ්බොත් කියන්න. හොයන්න බැරි තැනක් තිබ්බොත්. එතකොට පළවෙනි අවස්ථාවේ බැලුවේ අර විදිහට ප්‍රතික්‍රියාවට විරුද්ධව කාර්ය කරගෙන. මේ විදිහට බාරය පල්ලෙහාට තියදී තිරස් බලයක් යොදලා තව උඩට යද්දි කොච්චර බලයක් ඕනද කියලා. ඒ කියන්නේ ලෝඩ් එකට විරුද්ධව යද්දි බර පල්ලෙහාට තියෙන බරට විරුද්ධව චලනය වෙද්දි
කොච්චර p බලයක් ඕනද කියලා හෙව්වා p සමානයි w tan phi දන alpha. ඒකට අපිට ටෝක් එක හොයාගන්න පුළුවන් වුණා අර thread එක තියෙන්නේ. අපි ඉස්සල්ලා ගන්නේ මධ්‍යනේ thread එකනේ. මධ්‍යනේ diameter එකනේ. එතකොට මධ්‍යයෙන් diameter එකනේ p බලයක් දෙන්න ඕන. අපිට t ටෝක් එක හොයාගන්න පුළුවන් වුණා මේ p බලය වැඩි කිරීම dm මත් බෙදීම දෙක. t ටෝක් එක හොයාගන්න පුළුවන් වුණා. එතකොට දෙවෙනි කේස් එකේදී ෆෝස් එකත් එක්ක යද්දි දැන් පළවෙනි එකේදී ෆෝස් එකට විරුද්ධවනේ. ඒ කියන්නේ මේ විදිහට දාලා තියෙන නට් එක. thread එක පල්ලෙහාට තියෙනවනේ. එතකොට මේ පැත්තේ නට් එකක් දාලා තියෙනවා. මේක එතකොට දැන්ටම කරකලා තද කරලා තිබ්බා කියලා හිතමු. දැන් ආයි අනිත් පැත්තට ව්‍යාවර්තයක් දීලා නට් එක බුරුල් කරනවා. පැත්ත වම් පැත්තට කරකුවාම මේ thread එකේ හැඩෙත් එක බලද්දි වම් පැත්තට කරකුවාම බුරුල් වෙන්නේ. බුරුල් වෙනවා කියන්නේ මේ තියෙන ප්‍රතික්‍රියාව අඩු වෙනවා. ප්‍රතික්‍රියාව පල්ලෙහාට දෙයිදී. මේ පේනවනේ නට් එක මත පල්ලෙහානේ ප්‍රතික්‍රියාව තියෙන්නේ. මේ පැත්තට කරකවද්දි ප්‍රතික්‍රියා නට් එක ටික ලොක් කරලා දින්න. කොඩේ වගේ. thread එක මේ විදිහට තියෙනවා. මේ තද කරන ලී කෑල්ල පල්ලෙහේ නට් එක දාලා තියෙනවා. ඒතකොට දැන්ටම ප්‍රතික්‍රියාවක් ඇවිල්ලානේ තියෙන්නේ. නට් එක තද වෙලා. බෝල්ට් නට් එක තද වෙලා. ආවර ප්‍රතික්‍රියාවක් ඇවිල්ලා තියෙනවා. දැන් පළවෙනි අවස්ථාවේදී මේ පැත්තට කරකවලා thread එක දිගේ උඩට යවලා ප්‍රතික්‍රියාවට එරෙහිව මේ තියෙන නට් එක මත ප්‍රතික්‍රියාව පල්ලෙහාටනේ. නට් එක මත ප්‍රතික්‍රියාවට එරෙහිව උඩට යවද්දි ඕන වෙච්ච බලය තමයි කලින් p කියලා හෙව්වේ. දැන් මේ අවස්ථාවේදී අනිත් පැත්තට කරකවන්න. මේ පැත්තට කරකවන්න වම් පැත්තට. එතකොට thread එක පල්ලෙහාට එනවා. නට් එක මත එතකොට බලය තියෙන්නේ පල්ලෙහාට. නට් එකේ බලය තියෙන දිහාවට එන්නේ පල්ලෙහාට එන්නේ. පල්ලෙහාට තමයි එතකොට නට් එක ගන්න බලයේ දිහාවට. මේ case 2 එකේදී කතා කරන්නේ ඒක. When the torque required to rotate the screw with the load. මේ load එක පල්ලෙහාට තියෙද්දි නට් එක පල්ලෙහාට ගන්න ඕන torque එක තමයි හොයන්නේ. තේරුණාද? එතකොට ඒක T dash කියලා ගත්තොත් අපිට කොච්චර horizontal force එකක් ඕනද කියලා හොයනවා P dash dm බෙදීම දෙකකින් වැඩි කරන්න. අපිට මේ ඒට අපිට දෙවෙනිට කියන හොයන්න තියෙන්නේ. තේරුණාද? නට් එක මේ පැත්තට කරකවලා කොච්චර T dash torque එකක් ඕනද කියලා හොයන්න ඕන. මේ විදිහට load එක පල්ලෙහාට තියෙන පැත්තටම යවද්දි. with the load කියන්නේ ඒකයි. කරකවල පල්ලෙහාට ගද්දි. ඒ අවස්ථා දෙක තේරෙනවනේ. case 1 එකයි case 2 එකයි. තේරුණාද? පළවෙනි case එකේදී තද කරන පැත්තට. මේ R ප්‍රතික්‍රියාවට විරුද්ධව යන්නේ. දෙවෙනි case එකේදී ඇනේ බුරුල් කරන පැත්ත. නට් එක බුරුල් කරන පැත්තට. R ප්‍රතික්‍රියාව තියෙන පැත්තට පල්ලෙහාට යන්නේ. ප්‍රශ්න නැහැ නේ. අවස්ථා දෙක තේරුණානේ. එතකොට පළවෙනි එකේදී P1 ආව phi දන alpha කියලා. දැන් එතකොට P dash එන්නේ කීයද කියලා.
p dash හොයන්න p dash හොයා ගන්න ඕන. එතකොට p dash මෙතන හඳුන්වලා දෙනවා horizontal effort required at the mean radius of the screw. මේ screw එක පෙන්වලා තියෙන්නේ මේ mean radius එකනේ. අපිට p force එක හොයන්න තියෙනවා මේ විදිහට mean radius එකේදී p dash. p dash කියන්නේ horizontal effort තිරස් බලය. දැන් මේ පැත්තට කරකවද්දී වම් පැත්තේ බලය දෙන්නේ. p dash force එක හොයන්න ඕන horizontal effort එක තිරස් බලය හොයන්න තියෙන්නේ mean radius එකේදී. මෙන්න මේ මධ්‍යන ආරය නැත්නම් මධ්‍යන විස්කම්භයේ තියෙන අවස්ථාවේදී p dash කියන්නේ ඒකට horizontal effort. එතකොට p dash සමාන වෙනවා w tan phi rin alpha. එතකොට මේක ආවෙත් අර friction එකේ ආනතලයේ දිගේ පල්ලහැට යන අවස්ථාවේදී මේ p dash බලය හෙව්වේ. ඒ කියන්නේ බල විභේදනය කරලා අපිට ගන්න පුළුවන් p dash හොයාගෙන අපිට මේ ඝර්ෂණයේදී එනවනේ mu n කියලා mu n dash කියලා ඝර්ෂණ බලය. අපිට mu වෙනකොට තමයි tan phi ආදේශ කරන්න පුළුවන්. tan phi ආදේශ කරලා phi කෝණයත් අදාළ කරගන්න පුළුවන් mu වෙනකොට. කෝණයක් විදිහට ඝර්ෂණ කෝණය යොදා ගන්න පුළුවන්. ඒකට p dash එනවා w tan phi rin alpha කියලා. ඒ කියන්නේ මේ r ප්‍රතික්‍රියාව තියෙන පැත්තටම නට් එක චලනය කරන්න. මේ බාරය පල්ලහැට තියෙදි මෝෂන් එකත් පල්ලහැට. with the load කියන්නේ ඒකයි. rotate the screw with the load. පළවෙනි අවස්ථාවේදී against the load. motion එක උඩට පළවෙනි අවස්ථාවේදී මේ දෙවෙනි අවස්ථාවේදී පල්ලහැට motion එක තියෙන්නේ. නට් එක පල්ලහැටනේ අරන් එන්නේ. එතකොට මේ r බලයත් එක්කයි එන්නේ. ඒක මෙතන phi rin alpha. එවිලා p බලය p dash බලය අඩු වෙලා තියෙන්නේ. තේරෙනවනේ? එතකොට අපිට p dash හොයාගන්න පුළුවන්. p dash හොයාගෙන මේ සමීකරණය t සමානයි මෙතන මේ කපලා තියෙන්නේ ලියව එක. p වතාව dm බෙදීම 2 කියලා t dash බලය හොයන්න පුළුවන්. බාරයේ තියෙන පැත්තටම චලනය කරන්න ඕන අවස්ථාවේදී. ඒකට අවස්ථා දෙක අවුලක් නැහැ නේද? තේරුණාද? පළවෙනි එකේදී බාරයට විරුද්ධව යනවා. මෝෂන් එක උඩට. දෙවෙනි එකේදී බාරයේ තියෙන පැත්තට මෝෂන් එක පල්ලහැට. ඒ අවස්ථා දෙකේදී වෙනම ඕන ටෝක් එක කිව්වා p බලය හොයලා. p බලය අපි ඝර්ෂණයේදී කලින්ම හොයලා තිබ්බේ. ආනතලයේ දිගේ උඩට යන අවස්ථාවයි ආනතලයේ දිගේ පල්ලහැට යන අවස්ථාවයි. මේ දෙක දාලා තද වෙනකොට ඕන ටෝක් එකයි නට් එක බුල් වෙනකොට ඕන ටෝක් එකයි හොයලා තියෙනවා. තේරුණාද ඒක? අවුලක් නැද්ද? ප්‍රශ්න නැහැ නේ? අවුලක් වගේ නම් අහන්න. හරිනේ තෝ රේද ටික තේරුණාද? ඒතකොට අන්තිම කතා කරලා තියෙනවා for square threaded screws. අන්තිමනේ තාම ලෙක්චර් එක මැද. ඒ අවස්ථා දෙකෙන් පස්සේ කතා කරලා තියෙනවා square threaded screw වලදී. ඒ කියන්නේ screw thread එක අපි අර කතා කරේ මුලින්ම
ඉදිරි ඍජු කෝණ අවශ්‍යලා තියෙනවා. ස්ක්‍රූ thread ස්ක්‍රූ වලදී only when 5 විශාලයේ alpha 5 කෝණයේ alpha වලට වඩා විශාල වෙද්දී the screw ensures the self locking condition. මේ කතා කරන්නේ දෙවෙනි අවස්ථාවේදී case 2 එක යටතේ. ඒ case 2 එක යටතේ කතා කරන්නේ ආනතලයේ දිගේ පල්ලෙහාට යන අවස්ථාවනේ. ආනතලයේ දිගේ පල්ලෙහාට යනවා. W බාරයත් එක්ක. එතකොට P බලය එනවනේ. P සමානයි W tan phi ඍණ alpha කියලා. අන්නේ phi ඍණ alpha එද්දී එතනයි මේ කතා කරන්නේ phi කෝණේ alpha වලට වඩා විශාල වෙද්දී. මෙතන phi කෝණේ alpha වලට වඩා විශාල වෙද්දී P dash බලයට එනවා ධන අගය. මොකද phi alpha වලට වඩා වෙද්දී tan ඇතුළගේ ධන tan කෝණේ දන්නම් tan අගයක් ධන වෙනවනේ. එතකොට P dash වලට එනවා ධන අගයක්. ඒ කියන්නේ P dash ධන P dash බලයක් මේ පැත්තට යෙදෙන්න ඕන ආනතලයේ දිගේ පල්ලෙහාට එන්න. ඝර්ෂණය මැඩගෙන පල්ලෙහාට එන්න. P බලයක් කෝණ. ඝර්ෂණය මැඩගෙන පල්ලෙහාට එන්න ධන P dash බලයක් ඕන. phi විශාලයි alpha. එතකොට self locking condition කියන්නේ ඒකයි. දැන් හිතන්නකෝ දැන් thread එක තියෙද්දි මේ විදිහට මේ පැත්තට thread එක තියෙනවා. නට් එක මේ විදිහට තියෙනවා. දැන් නට් එකට බරක් තියෙනවා කියලා හිතුවොත් නට් එක දැන් කරකවල රැඳිලානේ තියෙන්නේ මේ thread එකේ. thread එකේ රැඳිලා තියෙන නට් එක. එතකොට W බර තියෙද්දි මේතර ආනතලයක් උඩ තියෙන මේ විදිහට අංශුවක් විදිහට නට් එකේ එක අවස්ථාවක් එක තැනක් දකින්නේ වෙන්නේ. එතකොට මේ විදිහට W බර එදෙනවා එතනින්. කියලා හිතමු. එතකොට මේ විදිහට ආනතලයේ දිගේ පල්ලෙහාට එන්න. මේ විදිහට කැරකිලා පල්ලෙහාට එන්නත් ධන P බලයක් ඕන වුණොත් මේක මේ විදිහට බරින්ද පල්ලෙහාට එන්නේත් නැහැ. තව ධන P බලයක් ඕන කැරකිලා ආනතලයේ දිගේ පල්ලෙහාට එන්න. ඒතර මේ self locking condition කියන්නේ අන්නේ බලය ඕන වෙන එකට. ඒ කියන්නේ මේ නට් එක පල්ලෙහාට එන්න නම් මේ විදිහට බරත් එක්ක කැරකිලා පල්ලෙහාට එන්න P බලයක් යෙදෙන්න ඕන. P බලය යෙදුවේ නැත්නම් මේක කැරකිලා පල්ලෙහාට එන්නේ බර හින්දාවත්. self locking condition කියන්නේ ඒකයි. නට් එක රැඳිලා තියෙනවා. ඝර්ෂණ බලයෙන් හින්දා රැඳිලා තියෙනවා. ඝර්ෂණ බලය මැඩගෙන එන්න බෑ P බලයක් යෙදෙන්න ඕන. ධන P dash බලයක් යෙදෙන්න ඕන. අපි ඒතකොට දෙවෙනි අවස්ථාව බලමු. එතකොට මේ පොයින්ට් දෙකක් පෙන්නලා තියෙනවනේ අන්තිමට. පළවෙනි එකද කියන්නේ 5 විශාලයි ඇල්ෆා වලදී. මේක ධන වෙන අවස්ථාව පළවෙනිට කියන්නේ. ඊට පස්සේ කියනවා if 5 කුඩයි ඇල්ෆා. 5 එක කුඩයි ඇල්ෆා වලට වඩා. ඒතර මේ වරහන් ඇතුලේ තියෙන අගේ ඍණ වෙනවා. එතකොට tan ඇතුලේ කෝණේ ඍණ වෙදී tan අගයත් ඍණ වෙනවා. එතකොට p dash වලට එන්නේ ඍණ උත්තරය. එතන පොඩක් උඩට ගමු.
p dash වලට එන්නේ ඍණ උත්තරයක්. ඒ ඍණ උත්තරයක් එනවා කියන්නේ අපි ඝර්ෂණයේදී මේ අවස්ථාව කතා කරා. මෙතන 5 ඍණ ඇල්ෆාට ඍණ උත්තරයක් ඇවිල්ලා p dash ඍණ උත්තරයක් එනවා කියන්නේ. ඒ ඍණ එන්නේත් මෙතන ඍණ ලකුණු හින්දා. ඒ කියන්නේ මේ ආනතලයේ දිග පල්ලෙහාට යන අවස්ථාව 5 කුඩයි ඇල්ෆා ලොකු වෙලා තමයි ඍණ එන්නේ. ඍණ p dash කියන්නේ p බලය අනිත් පැත්ත හැරෙනවා. ඒ කියන්නේ p බලය තිබ්බ නැත්නම් මේ බරේ සංරචකයෙන් මේක නිකම්ම ලිස්සලා පල්ලෙහාට යනවා. ඝර්ෂණය මැඩගෙන පල්ලෙහාට යනවා. p ඍණ p dash බලයක් යෙදෙන්න ඕන සමතුලිත වෙන්න. අන්නේ සමතුලිත වෙන ඍණ p dash බලයක් යෙදුනේ නැත්නම් ඝර්ෂණ බලය මැඩගෙන පල්ලෙහාට එනවා. එතකොට මේ නට් එක දිහා බලුවොත් නට් එකේ බර හින්දා ආනතලයේ දිගේ පල්ලෙහාට එනවා. ඍණ p dash බලයක් යෙදුනේ නැත්නම් නිකම්ම නට් එක හයි කරලා තිබ්බොත් ඝර්ෂණ බලය අඩු හින්දා මේක පල්ලෙහාට එනවා. පල්ලෙහාට එන්න පටන් ගන්නවා. ඒ මෙතන මේ 5 කුඩයි ඇල්ෆා ලොකුයි වුණොත් මේ දෙවෙනි අවස්ථාව වුණොත් ඒ කියන්නේ අපි මේ දෙක අපි දෙන්නේ මේ නට් එකේ තියෙන එක. ඒ ඇඩේ තියෙනේවනේ. ඇල්ෆා කියන්නේ මේ ත්‍රෙඩ් එකේ ඇන්ගල් එක. හීලික්ස් ඇන්ගල් එක ඇල්ෆා කියන්නේ. 5 කියන්නේ ඝර්ෂණය පෙන්වන අපි ඝර්ෂණ සමග මියු කියලා. මියු තමයි ඝර්ෂණ කෝණයත් එක්ක සම්බන්ධ වෙන්නේ. tan 5. එතකොට මේ නට් එකේ ගුණාංගත් එක්ක මේ විදිහට නට් එක සෙට් කරොත් කොහොමද වෙනස් වෙන්නේ කියන මේ කතා කරන්නේ. 5 ඇල්ෆා වලට වඩා විශාල වුණොත් මේ p dash එකේ ධන වෙනවා. 5 ඇල්ෆා වලට වඩා කුඩා වුණොත් මේ p dash එකේ ඍණ වෙනවා. ඒ කියන්නේ 5 විශාලයි ඇල්ෆා වුණොත් 5 විශාලයි ඇල්ෆා අවස්ථාවේදී මේක ධන උත්තරයක් ආවොත් self locking condition කියනවා. ඒ කියන්නේ p බලයක් යෙදෙන්න ඕන පල්ලෙහාට එන්න. එහෙම නැත්නම් මේ මුනේ නැත්නම් 5 කෝණේ ඇල්ෆා කෝණයට වඩා කුඩා වුණොත් p dash ඍණ වෙනවා. p dash ඍණ වෙනවා. එතකොට අනිත් පැත්තට p බලයක් යෙදෙන්න ඕන. ඍණ p dash කියන්නේ p බලය අනිත් පැත්තට හැරෙනවා. සමතුලිත වෙන අනිත් පැත්තට බලයක් යෙදෙන්න ඕන. නැත්නම් ඝර්ෂණය වැඩගෙන පල්ලෙහාට ලිස්සලා යනවා. අන්න ඒ වෙලාවට කියනවා the screw called non self locking. එහෙම නැත්නම් කියනවා overhauling of screws. ඒ කියන්නේ මේ විදිහට 5 මෙතන helix angle එක alpha-ට වඩා අඩු වුණොත් ඒ කියන්නේ ඝර්ෂණ සංගුණකයේ මේ alpha වලට වඩා අඩු වුණොත් නට් එක ඉබේම පල්ලෙහාට එනවා. රැඳිලා තියෙන්නේ නැහැ. non self locking කියන්නේ ඒකයි. overhauling කියලා කියනවා. overhauling of screws. ඒකට මේ අවස්ථා දෙක තමයි පෙන්වලා තියෙන්නේ. පොයින්ට් දෙකක් විදිහට. තේරුණාද? ෆයි ඇල්ෆාට වඩා විශාල අවස්ථාවයි ෆයි ඇල්ෆාට වඩා කුඩා අවස්ථාවයි. මෙතන p dash බලය ධන වෙනවා. පල්ලෙහාකදී p dash බලය ඍණ වෙනවා. ධන වෙනවා කියන්නේ p dash බලයක් ඕන ඇදලා පල්ලෙහාට එන්නත්. එහෙම නැත්නම් 5 කුඩයි ඇල්ෆා වෙලා p dash ඍණ වෙනවා. ඒ කියන්නේ p dash බලය අනිත් පැත්ත හැරෙන්න ඕන. අනිත් පැත්ත හැරෙන්න ඕන කියන්නේ මෙන්න මේ සමතුලිතතාවය වෙන්න මේ පැත්තට බලයක් යදෙන්න ඕන. මේ පැත්තට p dash බලය යදෙන්න ඕන. දකුණු පැත්තට. එහෙම යදුන්නේ නැත්නම් ඉබේම පල්ලෙහාට එනවා. අන්න එතකොට තමයි non self locking. රැඳිලා තියෙන්නේ නැහැ. උඩ අවස්ථාවේ රැඳිලා තියෙන එකට තමයි self locking condition කියලා කියන්නේ. එතකොට ඒ අවස්ථා දෙක තමයි ස්ක්‍රූ වලදී. ස්ක්‍රූ වලදී මූලික අවස්ථා දෙක. බාරයට එරෙහිව උඩට යන අවස්ථාව.
motion against the load. දෙවෙනි අවස්ථාව භාරයත් එක්ක load. භාරයත් එක්ක චලනය. rotate the screw with the load. ඒකෙදි මේ අවස්ථාව දෙක තියෙන්නේ self locking condition එකයි non self locking condition එකයි. self lock ඉබේම lock වෙන්නේ phi alpha වඩා විශාල වුණොත් non self locking නම් phi කුඩයි alpha. ඒ සීන් ටිකයි තියෙන්නේ පළවෙනි ලෙක්චර් එකේදී. තේරුණාද? ප්‍රශ්න තියෙනවද? අවුලක් තියෙනවා කියන කියන්න. ආයෙ බලමු. අපි මුලින්ම එතකොට කතා කරා ෆ්‍රික්ෂන් වර්ග ගැන. ස්ක්‍රූ ෆ්‍රික්ෂන් ස්ක්‍රූ ත්‍රෙඩ් යොදා ගන්න අවස්ථා ජොයින්ට් සෙට් කරන්න ගත්තා ස්ක්‍රූ ඩ්‍රයිව්ස් ගැන කතා කරා. ඊට පස්සේ ත්‍රෙඩ් එකේ තියෙන විදිහ කතා කරා. ඉන්ටර්නල් ත්‍රෙඩ් ඉදිරියට තියෙන්න පුළුවන්. එක්ස්ටර්නල් ත්‍රෙඩ් ඉදිරියට තියෙන්න පුළුවන්. එතකොට අපි ඊට පස්සේ ඩයමීටර් තුනක් ගැන බැලුවා. මේජර් ඩයමීටර් තිබ්බා. මයිනර් ඩයමීටර් තිබ්බා. පිච් ඩයමීටර් එක තියෙනවා. මීන් ඩයමීටර් කියලා කියනවා පිච් ඩයමීටර් එකට. එතකොට මේ ඩයමීටර් තුන පෙන්වලා තියෙනවා. මීටරට පැහැදිලිව තියෙනවා ලෙක්චර් නෝට් එකේ. එතකොට පිච් ලෙන්ත් එක ගැන කතා කරා. යාබද ත්‍රෙඩ් දෙකක් අතර දුර. අනිත් එක හේලික්ස් ඇන්ගල් එක. ත්‍රෙඩ් එක කපලා තියෙන ඇන්ගල් එක. මෙතනදි 5 කියලා තියෙනවා. අපි ඉස්සරහට alpha කියලා නම් තිබ්බා. එතකොට තනි වටයක් යද්දි සම්පූර්ණ වටයක් යද්දි පිච් ලෙන්ත් එක දුරක් උඩට යනවා. මේ පෙන්වන්නේ ආනතලයේ හැඩය. එතකොට සිංගල් ස්ටාර්ට් අවස්ථාවේදී L සමානයි NP. ලීඩ් එක පිච් ලෙන්ත් එකට සමාන වෙනවා කියනවා. ලීඩ් කියන්නේ සම්පූර්ණ වටයක් අරගෙද්දී යන දුර යන්නේ පිච් ලෙන්ත් එකට සමාන දුර. මල්ටි ස්ටාර්ට් එකේදී සම්පූර්ණ වටයක් අරගෙද්දී 2πr නැත්නම් 5D වටයක් අරගෙද්දී ලීඩ් එක සමාන වෙන්නේ යන ඇක්සියල් දුර. නේ ලීඩ් එක කියන්නේ ලීඩ් එක සමාන වෙනවා n වැඩි කිරීම p ට. මල්ටි ස්ටාර්ට් එකේදී. එතකොට n දෙකයි නම් පිච් ලෙන්ත් එක වගේ දෙගුණයක්. පිච් ලෙන්ත් එක වගේ දෙගුණයක් යනවා. පිච් ලෙන්ත් එක වගේ දෙගුණයක්. අපිට එතකොට දෙකටම අවස්ථා දෙකට මේ විදිහට සමීකරණ හදාගන්න පුළුවන් වුණා x දුරක් යන අවස්ථාවකට. එතකොට අපිට p1 p2 ලක්ෂ දෙකකදී ආනතලයේ කොච්චර වැඩිවීමක් වෙනවද කියන එක ගන්න පුළුවන් වුණා. එකකින් ඇල්ෆා කෝණය හදාගත්තා. ඇල්ෆා සමානයි L බෙදීම 5dm කියලා. ඒත් එකම ත්‍රෙඩ් වර්ග ගැන කතා කරා. ඊට පස්සේ තමයි මේ අවස්ථා දෙකට ගියේ ත්‍රෙඩ් එකක් දිගේ යන විදිය. භාරයට විරුද්ධව යන අවස්ථාවයි භාරයත් එක්ක ලෝඩ් එකත් එක්ක යන අවස්ථාවයි. ලෝඩ් එකත් එක්ක පල්ලෙහාට යන අවස්ථාවයි ලෝඩ් එකට විරුද්ධව උඩට යන අවස්ථාවයි. ලෝඩ් එකට විරුද්ධ වෙද්දී phi ධන alpha w tan phi ධන alpha ලෝඩ් එකත් එක්ක යද්දී w tan phi ඍණ alpha. එතකොට phi ඍණ alpha ගෙත් ධන වෙන අවස්ථාවේ ඍණ වෙන අවස්ථාවේ p බලය ධන ඍණ වෙන විදිහ බැලුවා අපි. p බලය ධන නම් බලයක් ඕන වෙනවා පල්ලෙහාට එන්න. එතකොට p බලය නැත්තම් ලොක් වෙලා තියෙනවා. රැඳිලා තියෙනවා. self locking condition. p බලය නැත්තම් non self locking condition. p බලය නැහැ කියන්නේ p බලය ඍණ වෙන අවස්ථාව. p බලයක් යෙදෙන්න ඕන නැවිදලා තියෙනවා. p බලය නැත්තම් p බලය ඕනෙත් නැහැ මේක පල්ලෙහාට එන්න. w බර හින්දා පල්ලෙහාට එනවා. ඒකට තමයි non self locking condition. lecture note මේ note එකත් බලන්න මේ note එකට දාලා තියෙන lecture note එකේ තියෙන ටික තමයි
තොර මේටික තේරෙනවා